ආයුබෝවන් සුබෝදෑසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද ජුනි මාසයේ 26 වෙනිදා ඉරිදා දවසේ සතියක පත්තරමේන්තු ආරම්භ කරන්න අපි සූදානම් වන්නේ. ජාතික පුවත්පත්වල තොරතුරු බොහොමයක් වාර්තා කර තිබෙනවා. අපි සූදානම් මේ තොරතුරුත් එක්ක දවසේ යාවත් කාලින වී තොරතුරුත් ඔබට සඳහන් කරන්න. තවමත් තෙල් අර්බුදය නිමාවට පත් වෙලා නැහැ. තෙල් නැවක් එන දවසක් හරියට කියන්න බැහැයි කියලා තමයි අමාත්‍යවරයා ඊයේ දවසේ සඳහන් කරේ. ඇමතුමා සමාව ගත්තා. අපි දැක්ක ඊයේ දවසේදී ඔහු සඳහන් කර තිබුණා ට්විටර් පණිවිඩයක් ඔස්සේ සමා වෙන්න කියලා තෙල් නැවක් එනවා කියලා යලි තෙල් නැව ප්‍රමාද වීම පිළිබඳව. ඉතින් කොහොම වුණත් අපි දකිනවා ඊයේ රාත්‍රියේ ඉඳලා අද උදෑසන කාලය දක්වාම තාමත් මිනිස්සු පෝලිම් වල රැඳී සිටිනවා. තාමත් මේ අර්බුදයට විසඳුමක් ලැබිලා නැහැ. ඉතින් ඔබ අද ඉරිදා දවසේ මේ විවේකී දවසේ රාජකාරි වලින් ඉවත් වෙලා අද දවසේ ඔබට තෙල් පෝලිමකට යන්න වෙලා ඇති. ගෑස් පෝලිමකට යන්න වෙලා ඇති. භූමි තෙල් ටිකක් හොයාගන්න සිද්ධ වෙලා ඇති. කොහොම වුණත් ප්‍රශ්න තියෙනවා. මේ අර්බුදයට විසඳුම් සොයා ගන්නත් ඕනේ අපිමයි. ඉතින් ඒ නිසා රජය උත්සාහ කරමින් ඉන්නවා. පක්ෂ විපක්ෂ දේශපාලන මත විවිධාකාරයෙන් ගොනු වෙමින් තිබෙනවා රට තුළ. ආර්ථික අර්බුදයන් නිර්මාණය වෙලා තිබෙනවා. දේශපාලන මතවාද විවිධාකාර විදියට එනවා. මේ හැම දෙයක් එක්කම තමයි ඔබ ජීවත් වෙන්නේ. අපි සූදානම් අද ජාතික පුවත්පත්වලත් මේ තොරතුරු කතා බහ කරන්න තියෙනවා. ඊට කලින් අද දවසේදී තොරතුරු කියන්න මාත් එක්ක නදීත් ඉන්නවා. නදීත් සුබ දැසනක්. සුබ දැසනක් සමීර. වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අර දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කළාට සමහර විට ඔබේ දවස සුබ වෙන්නේ අද දවසේ පෙට්‍රල් ටික ගහගන්න පුළුවන් වුණොත් නැත්නම් ගෑස් ටැංකියක් ගන්න පුළුවන් වුණොත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි අවිනිශ්චිත සමහර විට වෙන්නෙම නැති දෙයක් ගැන අපි සුබ විදිහට කතා කරන්නත් හොඳ නැහැ. සමහර විට අද දවසේ ඔබට හැකියාවක් තී තෙල් ලබා ගන්න. ඊයේ දවසෙත් අපි දැක්කා ජාතික මාධ්‍ය ඔස්සේ ඔබ දැක ගන්න ඇති රටේ තියෙන පෙට්‍රල් සංචිත ඩීසල් සංචිත පිළිබඳව කිසියම් ආකාරයක තොරතුරු ලබා දීමක් සිද්ධ කළා. දෛනික අවශ්‍යතාවටත් වඩා අඩුවෙන් තමයි දැන් මේ වෙනකොට රටේ ඉන්ධන ප්‍රමාණය පවතින්නේ. ගැටලුවක් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය අතරේ පෙට්‍රල් පෝලිං වල ඩීසල් පෝලිං වල ඉන්නකොට අපි දකිනවා සමහර වෙලාවට යතුරු පැදිවල ඉන්නවා නම් මේක ටිකක් කරන්න අමාරුයි. ත්‍රිරෝද රථයක නැත්නම් මෝටර් රථයක වගේ ඉන්නවා නම් ඔබට පොතක් කියවන්න හැකියාව තියෙනවා. අපි දන්නවා බොහෝ දෙනෙක් ඔය ලැප්ටොප් පරිගණකයක් එහෙම අරගෙන තමුන්ගේ එදිනෙදා වැඩ කටයුතු දැන් ඉතින් පොලිමේ ඉඳන් කරගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අපිට පුරුදු වෙන්න වෙලා තියෙන දේ. කොහොමුණත් පොතක් කියන්නේ අපේ ජීවිතේ හිත නිවන දෙයක්. ඒ හින්දාම අපි අදත් සුපුරුදු විදියට ඔබට පොතක් ගැන කියන්න හිතුවා. මේ පොතේ නම නෙත්‍රෝපාමුල කියලා නම් කරලා තියෙන්නේ. නෙත්‍රෝපාමුල රචනා කරන්නේ ගුණසේන ගේ කියන ගේ. ගුණසේන මහත්මයා මේ පොලිස් රස්සාව කරන්නේ අවුරුදු 60 සම්පූර්ණ වුණාට පස්සේ එතුමා 2011 අවුරුද්දේ හොරණ පොලිස් ස්ථානයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විදියට සේවයෙන් විශ්‍රාම ගන්නවා. ඊට පස්සේ තමයි එතුමාගේ 38 වසරක වෘත්තීය ජීවිතය තුළ අත්දැකීම් පාදක කර ගනිමින් නෙත්‍රෝපාමුල මේ කෙටි කතා සංග්‍රහය එතුමා රචනා කරන්නේ. හොරණ කිඳිල්පිටිය ග්‍රාම සේවා වසමේ කරවුහේන නමැති කුඩා ගම්මානයේ 1951 ජුනි මාසේ 28 වෙනිදා උපත ලැබූ ඔහු පවුලේ එකම පිරිමි දරුවා. මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලය, මිල්ලෑව මහාවිද්‍යාලය, පාදුක්ක සිරි පියරතන විද්‍යාලය, කුඩා උඩුව නාලන්දා විශ්වවිද්‍යාලීය පිරිවෙන ඇතුළු අධ්‍යාපනයලත් ආයතන රැසකින් ඔහු අධ්‍යාපනය ලැබුවා කියලා සඳහන් වෙනවා. එතුමා පිළිබඳව කතා කරනකොට එතුමාගේ මේ පොලිස් සේවයේ අත්දැකීම් පාදක කර ගනිමින් රචනා කරපු මේ නෙත්‍රෝපාමුල කෘතියේ මංගල සාදය, තෙරපෙනවද තෙරපනවද, පරිත්‍යාගශීලී ව්‍යාපාරිකයා, අමතක නොවන පාඩමක්, අපේ ලංකාවේ ඉසිවරු, අමතක වූ මන්තරය, දසවන කේක් ගෙඩිය, පියාට ඉඩදී, ඇඳ යටට රිංගූ පුතා, මේ නොයිකුත් මාතෘකා ඔස්සේ රචනා වුණු, රචනා කෙරුණු කතා රසක් තියෙනවා මේ කෙටි කතා සංග්‍රහය. නෙත්‍රෝපාමුල පිළිබඳව විශේෂයෙන් කතා කරනකොට මේ නෙත්‍රෝපාමුල ග්‍රන්ථය එළි දකින්නේ විදුර අබේනායක ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්. සංදේශ ප්‍රකාශන තමයි මේ නෙත්‍රෝපාමුල ගුණසේන ගී කියනගේ මහත්මයා රචනා කරපු පොත මුද්‍රණය කරන්නේ. එතුමගේ කෘතිය පිළිබඳව විශේෂයෙන් පසුවදනක් ලියනවා විදුර අබේනායක මහත්මයා මේ විදිහට. මේ කෘතිය නෙත්‍රෝපාමුල නමින් අභිෂේක වූයේ නම් තැබීමේ මංගල්‍යයට සහභාගී වූවන් අතර නාවික ඉංජිනේරුවරයෙකු සුනිල් සුරවීර මහත්තයා හිටියා. ඔහුද වියතෙක් රසවතෙක්. මේ සියලු සහභාගීත්වයේ මැද කෘතිය අන්තර්ගතයේද බුද්ධි මණ්ඩල සාකච්ඡාවට ලක් වුණා. විශේෂයෙන්ම මේ කෘතිය රචනා කරන්න යෝජනා වෙන්නේ විශේෂයෙන්ම
බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් මැද එතුමාගේ ගුණසේනගේ කිනගේ මහත්මයාගේ ඒ අත්දැකීම් සම්භාරය සමාජයට රටට දායාද කරන්න මේ පොත රචනා වුණා කියලා එතුමා සඳහන් කරනවා පෙරවදනක් ලියමින්. බොහොම අපූරු කතා රැසක් තියෙනවා. අපි ඔබටත් කියන්නේ අරගෙන කියවන්න බොහොම රසවත් වෙයි. ඔබේ ජීවිතයට අත්දැකීම් ගණනාවක් එකතු කරගන්න හැකියාවක් තියෙයි. නෙත්‍රු පාමුල මේ කෘතිය කියවුවොත් එහෙම ගුණසේනගේ කිනගේ මහත්මයා රචනා කරපු එතුමා විතරක් නෙවෙයි තවත් පොත් ලියපු හැම දෙනෙක්ටම අපි ආරාධනා කරන ඔබත් පොතක් ලිව්වනම් කතුවරයක් නම් අපිට ඒ පොත එවන්න අපි සූදානම් රටටම ඒ පොත ගැන කියන්න. තවත් පවා වෙන්නේ නැතුව අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමු. මේ තොරතුරු බොහෝ ප්‍රමාණයක් තියෙන්නේ අර අපි දකින පෝලිම් පිළිබඳව අර්බුද පිළිබඳව ඒවට දෙන විසඳුම් පිළිබඳව විසඳුමක් තියෙන්න ඕනේ. ඒ විසඳුම් දෙන්නේ කොහොමද? මේ සියල්ල පිළිබඳව අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි තෙල් අර්බුදයෙන් පටන් ගන්න සූදානම් වෙන්නේ අද දවසේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඔව් නජිත් ඔබ කිව්වා හරි. තෙල් අර්බුදය තමයි අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බවට පත්වී තිබෙන්නේ. ඉරිදා දවසේ වාර්තා කරන මව්බිම වාර්තා කරන්නේ මේ විදිහේ කතාවක් තෙල් අර්බුදය පිළිබඳව. තෙල් අර්බුදය වවාගෙන කයි ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙනවා අද දවසේදී. අදිනවා ගහනවා අපි දන්නවා මේ කතාව. අදින්න 500යි ටැංකි සුද්දාට 1000යි බූලිවලට පුරවන තෙල් ලීටරේ රුපියල් 900යි 1000යි අතර සමහර ෂෙඩ්වල පාතාලේ රජ වෙලා දෛනික තෙල් ඉල්ලුම 3 ගුණයකින් වැඩි වෙලා කියලා සටහනක් එනවා. දවසට බවුසර් 2-3ක් ආවත් පෝලිම් වල ඉවරයක් නැහැ කියලා තමයි මව්බිම වාර්තා කර තිබෙන්නේ මේ කතාව. මේ විදිහට සඳහන් කර තිබෙනවා රට තුළ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ සංවිධානාත්මක ඉන්ධන ජාවාරමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අසීමිත ඉන්ධන පරිභෝජනයක් නිර්මාණය වී ඇති බව ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථා ඉහළ පෙළ නිලධාරීහු පවසති. ඉන්ධන අර්බුදය මෙරට තුළ නිර්මාණය වීමට පෙර රට තුළ සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 3500ක්, ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 6500ක්, භූමි තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 700ක් සේම කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය දැවි තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 400ක අගයක් සඳහන් වුවත් මෙසේ නිර්මාණය වූ අධි පරිභෝජන සංස්කෘතිය තුළ එය 3 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්눔 කරන බවද තෙල් සංස්ථා ඉහළ පෙළේ නිලධාරී වූ අවධාරණය කරති කියලා තමයි සඳහන ඇවිල්ලා තියෙන්නේ. අපිත් මේ කතාව දකින්න නජිත් අපි ඊයේ දවස් වන විටත් මේ පසුගිය කාල සීමාවෙම අපි දැක්කා ෂෙඩ්වල වෙනදා නොදකින්න ප්‍රමාණයේ පිරිස් ඇවිල්ලා තෙල් ලබා ගන්නවා. තෙල් පෝලිම උග්‍ර වී තිබෙනවා. විශාල පෝලිම් ගැහිලා තියෙනවා. Tamanගේ ප්‍රදේශයේ පිරිසක් නෙමෙයි මේ තෙල් ලබා ගන්න තෙල් පෝලිමට ඇවිල්ලා වෙනත් ප්‍රදේශවල කට්ටිය ඇවිල්ලා තෙල් ලබා ගන්නවා. ඉතින් Tamanගේ ගමේ කට්ටියට තෙල් ටික ගන්න විදියක් නැහැ. වෙනදාට සතියේටම එක තෙල් බවුසරයයි එන්නේ. දැන් මේ ෂෙඩ් වලට දවස ගානේ දෛනිකව තෙල් බවුසර් ලැබුණත් මේ ඉල්ලුම සපුරා ගන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මෙතන ගැටලුවක් තියෙනවා. මේ තෙල් ටික කොහෙටද යන්නේ? මේ තෙල් ටික අරන් ගිහිල්ලා මොකද්ද කරන්නේ? මේ පුවත්පත් වලට ඇවිල්ලා තියෙන මේ කාරණේ තමයි එළියේ කළු කඩේ විකුණනවා රුපියල් 600යි 700යි තෙල් ලීටරයක්. ඉතින් සල්ලි තියෙන මිනිස්සුන්ට එහෙම මිලදී ගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අහිංසක මිනිස්සුයෙකුට එහෙම මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවද කියන ප්‍රශ්නාර්ථය ඇවිල්ලා තියෙනවා. මේ මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කර තිබුණේ අපි යනවා ඊළඟට තවත් කාරණයක් තියෙනවා මේ සම්බන්ධවම තෙල් අර්බුදයත් එක්ක මතුවෙන කාරණා ගණනාවක් තිබෙනවා. මේ ජාවාරම් සිද්ධියත් එක්ක අද දවසේදී දිවෙන පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයකුත් එක්ක වාර්තාවක් අරගෙන අවිල්ලා තියෙනවා. අපි මේ ඡායාරූපය දෙසට අවධානය යොමු කරනවා. ඡායාරූපේ වාර්තා කරන්න දිවෙන පුවත්පතේ මේ විදියට කවියක් සටහනකුත් එක්ක අනුරාධ හිරිපිටියගේ ලියන කවිය ඇවිලිලා ජනහිත පෝලිම් වලත් සැර මත සරසවා දසාත නෙවයි පොලිසිය දැවුණු හදවත කියලා කියනවා. පොලිසියේ මහත්තුරුන්ටත් ලොකු රාජකාරියක් ඉෂ්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ෂෙඩ් ළඟ අර්බුද නිර්මාණය කරන පිරිස් හොයන් ඊයේ දවසේදී පොලිස්පතිතුමා අපි දැක්කා. විශේෂයෙන් මේවා වීඩියෝ ගත කරන්න කියලා පොලිස් නිලධාරීන්ට සඳහන් කළා. අර්බුද ඇති කරන කලහකාරී සිද්ධීන් ඇති කරන පුද්ගලයන් සොයන්න කියලා. මොකද එක කණ්ඩායමක් කලහකාරී සිද්ධියක් ඇති කළා ෂෙඩ් එක ළඟ ප්‍රශ්නයක් ඇති කරලා ඊට පස්සේ ෂෙඩ් එක වහලා ඊට පස්සේ කොහොම හරි තෙල් ටික අරගන්නවා. අරගෙන ගිහිල්ලා නජිත් කළු කඩේ විකුණනවා විශාල මිල ගණන් වලට. ඉතින් තියෙන මිනිස්සු තෙල් ටික කොහොම හරි හොයා ගන්නවා. අනිත් මිනිස්සුන්ට තෙල් ටික හොයා ගන්න විදිහක් නැහැ. ඒ නිසා අර්බුදයක් තියෙන වෙලාවේ තවත්
ඒකෙන් ප්‍රයෝජනය අරගෙන සාමාන්‍ය පීඩිත මිනිස්සා පීඩිත කරන්න මෙපා තවදුරටත්. ඉතින් ඒ නිසා ඔබත් මේ වගකීම් සහගත කාලේ වගකීමෙන් හැසිරෙන්න කියලා තමයි අපිට සඳහන් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ තෙල් අර්බුදය ගැන කතා කරද්දී ඊළඟ කතාව තමයි තෙල් පෝලිම් වලට ඔබ යනවා. තෙල් පෝලිමට යනකොට නිකම්ම යන්න එපා. අපි දැක්කා පසුගිය දින කිහිපෙදීම මියගිය කීප දෙනෙක් වාර්තා වෙනවා, මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා. ඉතින් තෙල් පෝලිමේ ඉඳලා මියගිය සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒකට වෛද්‍යවරු සෞඛ්‍ය අංශ වලින් විකල්ප යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දිවෙන පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයත් වාර්තා කරනවාද මේ විදිහට ඉන්ධන පෝලිමේ ඉන්නවා නම් වතුර ලීටර් 2ක්වත් බොන්න කියලා තමයි කියන්නේ. විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කරන වාර්තාවත් අද දිවෙන පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි මේ පිළිබඳවත් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා ඔබට. ඉතින් ඉන්ධන පෝලිමකට යනකොට නිකන් ගිහිල්ලා බෑ. ඉස්සර වගේ දුවගෙන ගියාට අපිට තෙල් ටික අරගෙන ඉක්මනට එන්න බෑ. ඒ නිසා තෙල් පෝලිමේ ඉන්නවා නම් වතුර ටිකක් කෑම ටිකක් නැති තරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒ කතාවත් එක්ක. අපි මේ වාර්තාව මේ විදිහට ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අද දවසේ ලියන්නේ ඉන්ධන පෝලිම් වල පැය ගණන් රැඳී සිටින ජනතාව අනිවාර්යයෙන්ම ජලය ලීටර් 2ක්වත් පානය කිරීම ඉතා වැදගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය දිවයින පුවත්පතට පැවසුවා කියලා තමයි වාර්තා කරන්නේ. එසේම ඔහු හෝ ඇය අධිරුධිර පීඩනය, හෘද රෝග ඇතුළු තාත් රෝග ආබාධ වලින් පෙළෙන්නේ නම් ඊට අදාළ ඖෂධද රැගෙනීම ඉතා වැදගත් බවත් සඳහන් කර තිබෙනවා. ඉතින් තෙල් පෝලිමකට එනකොට ඖෂධ ටික බලලා අරගෙන එන්න, වතුර ටික අරගෙන එන්න, කෑම ටික අරගෙන එන්න, නැත්නම් පැය ගාණක් රස්තියාදු වෙන්න වෙනවා. ඒ රස්තියාදුවත් එක්ක ඔබේ ජීවිතයේ අවධානය දාගන්න එපා. ඒ නිසා මේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් පෝලිමේ රැඳී සිටින්න කියලා තමයි දැන් අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. සමීර දැන් මේක මෙහෙයුමක් බවට පත් වෙලා තියෙන්නේ. හරියට නිකන් යුද්ධයකට යනවා වගේ යන්න වෙලා තියෙන්නේ. ලෑස්ති වෙලා මේ තෙල් පෝලිමකට යනවා කියන්නේ බේත් ටික වතුර ටික මේ හැම දෙයක්ම අරන් යන්න ඔබට සිද්ධ වෙනවා. හේතුව අපි දැක්කා කාලේ ජීවිත කිහිපයක් මියදෙනවා පහුගිය දවස්වල තෙල් පෝලිම් වල ඉඳලා. ඔය අතරදී අපි තෝරගන්නවා සතිය ගරුණ පුවත්පතේ අද ඇතුල් පිටුවක සඳහන් වෙන විශේෂ ලිපියක්. මේ පෙට්‍රල් ෂෙඩ් මැරයන්ට සින්න වෙයි කියලා තමයි අද දවසේ සතිය ගරුණ පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. ප්‍රධාන පිටුවේ මේ විදිහට සටහනක් යොදමින් ඇතුල් පිටුවක වැඩිදුර තොරතුරු මේ විදිහට කියනවා. අරාජික කාලවල නීතිය ටිකෙන් ටික වල් වදින්නේය. දැන් මේ රටේ ඇත්තේ බඳු කාලවල ලකුණුය. රටේ නීතිය කුණු කානුවට වැටෙන අතරේ මහපාරේ ඉන්න රස්ති අධිකාරියන් මැරයන් නීති හදයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් දැන් ක්‍රියාත්මක වන්නේ ඒ නීතියටයි කියලා අද සතිය ගරුණ පුවත්පත මේ විදිහට කියනවා. සාමාන්‍යයෙන් ලීටර් 6600ක ප්‍රමාණයක් දවස් 10කට ඉස්සර කාලේ ප්‍රමාණවත් වුණා. ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක විතර නැවක් ආවම සමීර සාමාන්‍යයෙන් ඒ නැව වෙනදා දින 10කට ප්‍රමාණවත්. දැන් මිල ඉහළ ගියත් ඒ ප්‍රමාණය දින 4කින් අවසන් වෙනවා. ඒ බව දැනගැනීමට සංස්ථාව ඇප් එකක් හඳුන්වලා දීලා තිබ්බා. ඒක ක්‍රියාත්මක වුණේ එක දවසයි. ඉන්පස්සේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතුව ගියා. දැන් සමහර පිරුම්හල් වල රුපියල් 500ක් පොම්පකරුගේ අතට මිට මෙලෙව්වොත් වාහනේට ෆුල් ටැංක් කරගන්න එක අමාරු නැහැ. ඒ නිසා මේ දිනවල ෂෙඩ් එකේ අයිතිකරුට වඩා දවසට රුපියල් 20-30000ක් පොම්පකරුගේ සාක්කුවේ අතේ තියෙනවලු. කිලෝමීටර් 2ක පෙට්‍රල් පෝලිමක් දෙමට කොටසි පෙට්කෝ ෂෙඩ් එකට තිබුණේ පහුගිය 17 වෙනිදා. සමහරු හාමතේ පෝලිමේ හිටියා. තවත් අය දින 2ක් පෝලිමේ හිටියා. එහෙම ඉන්නකොට උදේ 9ට විතර තෙල් බවුසරයක් ෂෙඩ් එකට ආවා. පෝලිම පැනගෙන ආවේ දෙමටකොඩ මාළුකඩේ සුමිත්ගේ පුතා. ඒ අතර දෙමටකොඩ චමින්දගේ පවුලේ අය වගේම ගෝලියොත් තුනා. තෙල් පිරුම්හලට බාපු සැනින් පොම්පකරුගෙන් තෙල් පොම්පේ අතට ගත්තේ මැරයන්. ඔවුන් හිතේ හැටියට තෙල් ටික වාහනවලට ගසා ගත්තේ බූලි 2-3කටද තෙල් පුරව ගනිමින් කියලා මේ විදිහට පෙට්‍රල් ෂෙඩ් මැරයෝ ගැන අද සතිය ගරුණ පුවත්පත බොහොම අපූර්වට ලියලා තියෙනවා. රාත්‍රී කාලයේ මේ සමහර පළාත්වල පෝලිමේ කෙලවර ඉන්න පිරිසගෙන් රුපියල් 500,000 විතර කප්පම් ගන්න සිද්ධීනුත් වාර්තා වෙලා තියෙනවා. අවසානයේ ඒ එකතු කරගන්න මුදලින් තෙල් පුරව ගන්න මේ පිරිස් කටයුතු කරලා තියෙනවා. දැන් තෙල් මේ ඉන්දර පෙරුම්හල් අයිතිකාරයෝ කියන කතාවක් අපිටත් මේක දරා ගන්න අමාරුයි. මිනිස්සු පව් දවස් 4ක් තෙල් එනකම් බලන් හිටපු අය කිලෝමීටර් 2-3 පෝලිම් වල අපිත් හරියට තෙල් එන වෙලාවක් දැනගන්න අමාරුයි. ඔවුන්ටත් ඒක දැනගන්න අමාරුයි කියලා කියනවා. එහෙම කිව්වේ හම්බන්තොට ඉන්ධන පිරුම්හලේ හිමිකරුවෙකු වන නිහාල් ගුණරත්න. බොහෝ දෙනා ඉන්ධනහල් හිමිකරුවන්ට පට්ට ලාභයි කිව්වත් ඒසේ නොවන බවත් සේවක වැටුප් ගෙවීමටත් දැඩි අසීරු තත්ත්වයක් තියෙන බව ඔහු සඳහන් කළා. දැනට වැඩි මිලට ඉන්ධන විකුණුවත්
ප්‍රවාහනය කළ වැඩිමිලට ඉන්ධන විකුණපු 15 දෙනෙකු පොලිස් මට්ටමින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. උන් අධිකරණයට ඉදිරිපත් කළ තියෙනවා කියලා සඳහන් වෙනවා. සමහර තැන්වල අපි දැක්කා සමාජ මාධ්‍යවල වීඩියෝ සංසරණය වෙනවා. මහපාරේ තෙල් බානවා. මේ පොලිමක් එහා පැත්තේ තියෙනවා. ඊට මෙහා පැත්තෙන් බවුසරයකින් ඇවිල්ලා ඒ සමහර විට ඉන්ධන පිරුම්හලේ අයිතිකාරය වෙන්නත් ඇති. යාට තෙල් දෙනවා. ඔය අතරේදී හොර පාරෙන් බෝතල් වලට යන තෙල් ගැන අද දවසේ සතිය අගාරුණ පුවත්පත ඔය විදිහට තොරතුරු කියලා තියෙනවා. පෙට්‍රල් ෂෙඩ් මැරයන්ට සින්න වේ කියලා. අපි ඒ දවසේ ප්‍රවෘත්ති තුලිනුත් ඔබට කිව්වා මේ ඉන්ධන පිරුම්හල් වල තෙල් ගහන තැන්වල සිද්ධ වෙන කටයුතුකම් පිළිබඳව බලමු. අර්බුදය නිර්මාණය වීමට පෙර මෙරට සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම පැවතියේ මෙට්‍රික් ටොන් 3500ක්, ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 6500ක්, භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 700ක් ලෙසටයි. එහෙත් මේ වන විට එම ඉල්ලුම 3 ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉන්ධන මාෆියාව උග්‍ර වී ඇත්තේ බොහෝ ත්‍රිරෝද රථ, කාර්, වෑන් ආදිය ඉන්ධන එකතු කිරීමේ කාර්යයක නිරත වී ඇති පසුබිමක බව අනාවරණ වී තිබෙනවා. විශේෂයෙන් මේ වන විට වෙළඳ පොලේ පවා ටැංකියෙන් ඉන්ධන පිටතට ගන්නා බඩ වර්ගවලද හිඟයක් පවතින්නේ මෙවන් වාතාවරණයක් තුලයි. බොහෝ මෝටර් රථවලින් මෙලෙස බට යොදා ගනිමින් ඉන්ධන ඉවතට ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා විශේෂ පුහුණුවක් සහිත පුද්ගලයන් ඉන්ධන පිරවුම්හල් අස්සල මේ දිනවල ගැවසෙන ආකාරයක්ද දැකගත හැකියි. ඔවුන් එක් මෝටර් රථයකින් ඉන්ධන ඉවතට ගැනීම සඳහා රුපියල් 500ක පමණ මුදලක් අය කරනවා. කෑන් සහ බූලිවල මිල ගණන්ද එකවරම ඉහළ ගියා. එමෙන්ම ඒවායේ හිඟයක්ද මේ වන විට පවතින බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. ඇතැම් ජවාරම්කරුවන් වාහනවල ඉන්ධන ටැංකි වලින් ලබාගත් ඩීසල් හෝ පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 10කට ආසන්න මුදලකට අලෙවි කරන තත්ත්වයක්ද මතුව තිබෙනවා. එමෙන්ම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව පසුගිය දින කිහිපයේ ඇති වූ සිදුවීම් වලින් පිළිබිඹු වනවා. ඒ ඇති වූ සිද්ධීන් තමයි රට තුළ සිදුවන සිදුවීම්. අපේම මිනිස්සු කරන ජාවාරම් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ. කොයිතරම් පෙට්‍රල් ගෙනල්ලා දුන්නත් මේවා හොර විදියට එහෙම නැත්නම් ජාවාරම් විදියට ජාවාරම්කාර විදියට නම් මේවා පාවිච්චි කරන්නේ. ෂෙඩ් වලට කොච්චර තෙල් ලැබුවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අර දෛනික පරිභෝජනය වෙනදට වැඩිය 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා කියලා සඳහන් කරන ওই කාරණේ තමයි අමාත්‍යවරයා පසුගියදා ඔය ඔබ කියන කාරණාව අර දැන් ඔය කරන ජාවාරම් හින්දා අසරණ වෙන්නේ සාමාන්‍ය මිනිස්සු. වා නොකරන මිනිස්සු තමයි අසරණ වෙන්නේ. දවස් ගණන් පෝලිම් වල ඉන්නවා තෙල් ටිකක් ගහ ගන්න හම්බ වෙන්නේ නැහැ. හේතුව ජාවාරම්කාරයෝ ජාවාරම් ක්‍රමවලින් තෙල් ගහ ගන්නවා. සමහරවිට අපි පොලිමේ දකින්න මේ පිටිපස්ස එක්කෙනෙක් හිටියා කන්න ගියා කියලා කියනවා. ඉස්සරහා ඉන්න තව කෙනෙක් තෙල් ගහගෙන ඇවිල්ලා ආයි පොලිමට එනවා. අර පිටිපස්සේ ඉන්න මිනිස්සු දවස් ගණන් ඒ විදිහට දිගට පොලිමේ ඉන්න අවසානයේදී තෙල් ගහ ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ තමයි ජාවාරම්. එහෙම කරන්න එපා. උතුම් මනුෂ්‍යත්වයට මේ දේවල් ඔබට කවදා හරි අපි කියන්නේ අර ඵල දෙයි නැත්තම් යාදෙයි ඔය වගේ නොයෙකුත් දේවල් තියෙනවා. දැන් තෙල් පෝලිම් වලත් ඒ වගේ දේවල් අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඔය අතරේ තමයි ඉන්ධන මිල යලිත් වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන්නේ. ඔව් නදිත් දැන් තෙල් මේ ප්‍රශ්නය ASCII ඉන්ධන මිලත් යලි වැඩි වුණොතින් මොකද්ද වෙන්නේ? බස් ගාස්තු වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි අද ජාතික පුවත්පත් වාර්තා කරන්නේ. ඉතින් දරා ගන්න බැරි තත්වයක් පීඩනයක් තමයි සිද්ධ වෙන්න යන්නේ හැමෝටම. ඒ නිසා අපි හැමෝම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ කාලවකවානුවක්. ඉන්ධන යලි වැඩි වුණොත් බස් ගාස්තු 135කින් වැඩි කළ යුතුයි. ශිරාන් රණසිංහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සමග ලියන වාර්තාව අද දිවයින පුවත්පතට වාර්තා කර තිබෙනවා. මේ විදිහට යලි ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවොත් 135කින්වත් යලි බස් ගාස්තු ඉහළ දැමිය යුතු ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම්තුමා අංජන ප්‍රියන්ජිත් මහතා දිවයින පුවත්පතට පවසලා තියෙන්නේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි 1 වෙනිදා සිදු කිරීමට නියමිතව තිබෙන බැවින් ඉන්ධන මිල ඉහළ යාම ටයර් ටියුබ් බැටරි සහ අනෙකුත් උපාංග මිල ආදිය සැලකිල්ලටගෙන බස් ගාස්තු සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කරනවා. ඉන්ධන මිල යලි ඉහළ දැමීමක් සිදු කළහොත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සාපේක්ෂව සිදු කළ යුතු බවත් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරනවා. මේ එක බස් සංගමයක් කියන කතාව මේ වගේ සංගම් කීපයක් තියෙනවා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ තියෙනවා. ගැමුණු විජේරත්න මහත්තයලා ඉන්නවා. ඉතින් මේ අය විවිධ කතා කියනවා. ඉතින් බස් ගාස්තු කොහොම වුණත් වැඩි කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙයි. ඉන්ධන මිල යලි වැඩිවීමක් සිදු වුණු තින් පසුගිය දින කිහිපෙම අපි දැක්කා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ විවිධ කටකතා ආරංචි මාර්ග වලින් පැතිරෙනවා තෙල් මිල රුපියල් 500ට ආසන්න මිලකට අරන් ඇවිල්ලා කියලා. කොහොමුණත් තවමත් එහෙම සිද්ධ වෙලා නැහැ. අපි නම් ප්‍රාර්ථනා කරන්නේ තෙල් මිල වැඩි කරන්න නැතුව කොහොම හරි මේ තියෙන තත්ත්වෙන් අරගෙන ගියොත් තමයි මිනිස්සුන්ට සහනයක් තිබෙන්නේ. මොකද දවස් ගාණක් පොලිමේ ඉන්න මිනිස්සුන්ට Tamanගේ රැකියාව දෛනිකව රාජකාරී කරන අය එහෙම නැත්නම් කුලියක් වැඩ කර ගන්න අයට
ඔවුන්ට කොහොමද මේ පොලිමේ ඉඳලා තෙල් ටික ගහගන්න තනකොළ කපන මැෂින් එක අරගෙන එනවා ෂෙඩ් එක ළඟට. ඉතින් අරගෙන ඇවිල්ලා ආයි රාජකාරියට යන්නේ තෙල් ටිකක් අරගෙන. ඉතින් මේ මිනිස්සුන්ට ආයිමත් බස් ගාස්තුත් වැඩි වුණොත් ඉන්ධන මිලත් වැඩි වුණොත් සියලු ප්‍රශ්න දරා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අර හැමෝටම පොදුවේ බෙදී යන විදිහට යම් ක්‍රමවේදයක් වැඩසටහනකට ආවොතින් මේක අපිට ගොඩ දාගන්න පුළුවන් කියලා අමාත්‍යවරයාත් සඳහන් කළේ. ඉතින් ඒ නිසා හැමෝම එකතු වෙමු, අනිත් කෙනාට උදව් කරමු. මේ වෙලාවේ අපිට අවශ්‍ය ප්‍රමාණය තෙල් ටික අරගෙන යන්න ගිහිල්ලා ආයෙ එන්න එපා. නදීත් අර ඔබ කිව්වා වගේම පොලිමේ 3 සැරයකට ඇවිල්ලා තෙල් ගහ ගන්නවා. එහෙම කරන්න එපා. මොකද තව කෙනෙක් ඉන්නවා කියලා පොලිම අල්ලලා ගිහිල්ලා මුලින් ගහගෙන එනවා. ඊට පස්සේ ආයෙමත් ඒ ස්ථානෙට එනවා. ආයෙ ඔහොම කැරකි තෙල් ටික අරගෙන යනවා කට්ටියක්. කණ්ඩායමක් කරන වැඩ පිළිවෙලක්. ඉතින් ඒ වැඩ පිළිවෙල කරන්න එපා කියලා තමයි අපි ඉල්ලන්නේ. හැමෝටම තෙල් ටිකක් මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙනවා. ඔය අතරේ සමීර දැන් අර කිව්වා වගේ අමාත්‍යාංශයේ පැත්තෙන් ප්‍රමාදයි මේකට වැඩ පිළිවෙලක් හදන්න කාඩ් ක්‍රමයක් හරි මොකක් හරි මේ එක දවසකට එක තැනකින් විතරක් හරි තෙල් ගහගන්න ක්‍රමයක් හැදුවා නම් මේ ප්‍රශ්නේ විසඳෙයි. දැන් ওই ප්‍රමාදයත් එක්ක තවත් ප්‍රමාදයක් ගැන අද සිළුමිණ පුවත්පත කියනවා රියදුරු නියාමකවරු තෙල් පොලිමේ දුම්රිය ප්‍රමාදයි කියලා තාරක වික්‍රමසේකර මේ පුවත ලියන්නේ. සිළුමිණ පුවත්පත කියනවා රාජකාරී කටයුතු වලට වාර්තා කිරීමට පැමිණීමට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව දුම්රිය රියදුරන් හා නියාමකවරුන් තෙල් පොලිම් වල සිටීම නිසා මේ වන විට දුම්රිය රසක් ප්‍රමාද වී දහවනය වන තත්වයට පත් වී තිබෙනවා. ඒ අතර දුරසේවා දුම්රියන්ද තිබෙන අතර කොළඹ ඇතුළු ප්‍රධාන දහවනාගාර වෙත පැමිණීමට නොහැකිව තම යතුරු පැදිය ඇතුළු වාහන වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව දුම්රිය රියදුරන් නියාමකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා ඉන්ධන පොලිම් වෙත ගොස් තිබේ කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. ඉතින් මේ පිරිසත් දුම්රිය රියදුරු නියාමකවරුන් වුණාට සාමාන්‍ය මිනිස්සු මේ අයගේ වාහනවලටත් තෙල් ගහන්න ඕනේ, තෙල් වදින්න ඕනේ. හැබැයි ඒ අතරේදී අත්‍යවශ්‍ය සේවා බවට පත් වෙලා තියෙනවා මේ ප්‍රවාහන සේවයත්. ඉතින් අනිවාර්යෙන් ඒ සේවයට ප්‍රමුඛතාව දීලා කටයුතු කරන්නත් ඕනේ කියන දේ අපි මතක් කරනවා. ඔය අතරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව අද දවසේ මේ තෙල් ප්‍රශ්නයක් මුල් කරගනිමින් ජාතික පුවත්පතක් ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරලා තිබා. අපි ඔබට ඒ ගැන කියන්නම්. මේ දැන් ශ්‍රී ලංකන් ගුවන් යානාවලටත් තෙල් ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ගැටලුවක් වෙලා තියෙනවා. අපේ රටේ එන ඇතැම් ගුවන් යානා සමහර ගුවන් යානාවලට ඒ තෙල් නැත්නම් ඉන්ධන පොම්ප කිරීම සිද්ධ කරන්නේ අපේ රටේ නෙමෙයි. අපේ රටට ඇවිල්ලා ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගෙන යන්න වෙලා තියෙනවා. මේ හින්දාම අද දවසේ ලංකාදීපේ කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තෙල් රටකට දීමේ සූදානමක් තියෙනවා කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක සුජිත් හේවාචුලිගේ වාර්තා කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම සඳහා මැද පෙරදිග රටකට ලබා දීම කෙරෙහි රජයේ ඉහළ අංශවල අවධානය යොමු වෙලා තියෙනවලු. ණය පොදිය කෝටි 31550 කියලා තියෙනවා. මේ ණය ගෙවා ගන්නත් ඕනේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කරන ආයතනයක් වන හේයින් තෙල් පවතින රටකට ලබා දුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේ පවත්වාගෙන යන්නේ රුපියල් කෝටි 31500ක ණය කන්දරාවක් යටතේ හේයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේදී අවසන් කළ යුතු ඇතැයි වරායේ නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහත්තයා කියලා තියෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්ප හා ගැටලු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබා දෙන්න කියලා මැතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලලා තියෙනවා. මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ අමාත්‍යතුමා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභය ගෝල්ඩන් ෂේක් හෑන්ඩ් එකක් ලබා දෙන්න සූදානම් කියලත් එතුමා සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකන් පාලන අධිකාරියට ඒ බව දැනුම් දුන්නා කියලා අද දවසේ ලංකාදීප පුවත්පතේ විදියට සඳහන් කරනවා. ප්‍රතිව්‍යුහගත කෙරෙන්න ඕනේ, මේ දේවල් ලාභදායී විදියට පවත්වාගෙන යන්න ඕනේ, තෙල් ගැටලුවටත් විසඳුමක් ලැබෙන්න ඕනේ කියන දේ අපි මතක් කරනවා. ඒ අතරේදී දැන් ලංකාදීප පුවත්පත එහෙම කියනකොට සමීර මේ හම්බන්තොට පැත්තෙනුත් අපිට අහන්න ලැබෙනවා මේ වරාය ගුවන් සේවා මේ සියල්ලටම තෙල් විශාල ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තියෙනවා. හම්බන්තොටින් තෙල් පොල්ලක් කියලා අද සිළුමිණ පුවත්පත කතාවක් කියනවා මේ විදිහට. වරාය අධිකාරියේ පාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමනාකරණ සේවා පුද්ගලික සමාගම විසින් 2014 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් මිලියන 24ක තෙල් නැවතෙල් මිලදීගෙන එම තෙල් භාවිත නොකොට දීර්ඝ කාලයක් ගබඩා කර තබා කල් ඉක්ුත් වූ පසුව එම තෙල් ඇමරිකා ඩොලර් මිලියන 3.5කට විකිණීම නිසා ඇමරිකා ඩොලර් මිලියන 20.5ක ලාභයක් සිදු වී තිබෙන බවට හෙළිවිලා තියෙනවා කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. ඒ කාලේ තෙල් වැඩි හින්දාද මන්ද අරගෙන පාවිච්චි කරන්නේ නැතුව
කල්ලිකුත් වෙලා අන්තිමේදී ඒවා අඩු ගානටත් විකුණලා කියලා සිළුමිණ පුවත්පත කියනවා. එමෙන්ම එම නැව් තෙල් මිලදී ගැනීම වෙනුවෙන් දේශීය සමාගම බැංකුවකින් දේශීය බැංකුවකින් ඇමරිකා ඩොලර් මිලියන 24කම ණය මුදල් ලබාගෙන ඇති අතර තෙල් අලෙවි කිරීමට නොහැකි වීම නිසා සමාගමට ඒ මුදල පියවීමට නොහැකි වී ඇති අතර අදාළ බැංකුව ඒ සමාගමට විරුද්ධව නඩුත් පවරලා තියෙනවා. එමෙන්ම අදාළ සමාගම විසින් 2017 වසරේ නොවැම්බර් මාසයේ සිට සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති අතර චීන සමාගමකට එම වසරේදීම හම්බන්තොට වරායේ බදු දීමේදී මේ සමාගමේ තෙල් ටැංකි සියල්ලද පවරා දී ඇති බවත් ඒ අවස්ථාවේදී අදාළ ණය මුදල් ලබා ගැනීම පිළිබඳවද අනාවරණය කර නොමැති බවද වෙලා තියෙනවා කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. ඉතින් කොහෙන් පටන් අරන් කොහෙන් විසඳන්නද මේ ගැටලු? පහුගිය කාලේ වෙච්ච දේවල් තෙල් මිලදී අරගෙන තෙල් පාවිච්චි කරන්නේ නැතුව ඒ කල්ලිකුත් වීම හින්දා ඒවා අඩු ගානට විකුණලා දැන් චීනෙට හම්බන්තොට වරායේ පවරලා දීලා මේ තෙල් ටැංකි ටිකක් පවරලා දීලා චීනෙට කියලාවත් නැහැ මේ විදිහට ණයක් අරගෙන තමයි මේ තෙල් අරගත්තේ කියලා බැංකුවෙනුත් නඩු දාලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කොතනින් කෙලවර වෙයිද කොහොම විසඳන්නද කියන දේ අපිටත් හිතන කාරණාවක්. හැබැයි ඉතින් මේ සියල්ල අවසානයේ රජයේ ජනතාවගේ බදු මුදලින් ගෙවන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි අවාසනාවට කාරණාව. ඇතැම් නිලධාරීන් ගන්න අපි කියන්නේ මෝඩ තීන්දුව තීරණ හින්දා මේ දේවල් රටේ ජනතාවට විසඳන්න වෙලා තියෙන අවසානයේ අද සිළුමිණ පුවත්පත ඒ විදිහට තොරතුරු කියන්නේ. හම්බන්තොට වරාය ගැන කියපු හින්දා හම්බන්තොට ගැනම දිවෙන පුවත්පතත් අද දවසේදී වාර්තා කර තිබෙනවා තවත් සිරස්තලයක්. මේ දූෂිත නිලධාරීන් නිසා තමයි ගොඩක් ප්‍රශ්න රට තුළ නිර්මාණය වී තිබෙන්නේ. ඒ නිසා මේ තැනට විසඳුමක් ගන්න ඕනේ කියන කාරණේ පැහැදිලි. දැන් යනවා මේ කතාව හම්බන්තොට වරායට සල්ලි පිල්ලි ගියේ කොහාටද කියලා ප්‍රශ්නයක් එනවා. ශාම් නුවන් ගණේවත්ත ලියන්නේ අද දවසේදී මේ වාර්තාව. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක නොපෙන්වන බව පසුගිය කෝප් කපිනුවේදී හෙළි වූ බවත් ඒ නිසා එය වහාම මසක් ඇතුළත නිවැරදි කරන ලෙස කෝප් කමිටුව නියෝග කළ බවත් එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දිවෙන පුවත්පතට සඳහන් කර තිබෙන කාරණය. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වරාය අධිකාරිය සමග සාකච්ඡා කොට නිසි පරිදි මේ ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවරගෙන මසක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් මේ හම්බන්තොට වරායට ආපු සල්ලි වලට මොකද්ද උනේ කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. මේ සල්ලි කොහාටද ගියේ? මේ සල්ලි වලින් මොනවද සිද්ධ උනේ? මේ කෝප් කමිටුවේදී ප්‍රශ්න කරනවා. ඉතින් මේකට වාර්තා කරන්න කියලා තමයි නජිත් මේ සඳහන් කරන්නේ. ඉතින් හම්බන්තොට වරායට විතරක් නෙමෙයි තවත් රාජ්‍ය ආයතන ගණනාවක අපි දැක්කා පසුගිය කාලවකවානුවේදී තොරතුරු වාර්තා වෙනවා. ආපු සල්ලි ව්‍යාපෘති වලට ආපු සල්ලි වලට මොකක්ද උනේ? ව්‍යාපෘති කරගන්න විදියක් නැහැ. ව්‍යාපෘති නැවතිලා අපි දැක්කා කෘෂිකර්ම ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව මහවැලි ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව තොරතුරු පහුගිය කාලෙ දිගටම වාර්තා වෙලා තිබුණා. ඉතින් මේ ආදී සිද්ධීන් පිළිබඳව සොයන්න ඕනේ. ඒ නිසා මේ අපේ අහිංසක මිනිස්සුන්ට තමයි මේවා ඊට පස්සේ ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ව්‍යාපෘතිය සිද්ධ වෙලත් නැහැ. ඒ ආපු සල්ලි වලට වෙච්ච දෙයක්වත් නැහැ. කවුද මේවා ගත්තේ කියලා හොයාගන්න විදියකුත් නැහැ. ඒ නිසා නිසි ක්‍රමවේදයක් ඔස්සේ මේවා හොයාගෙන යන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. ඔය අතර සමීර දැන් ව්‍යාපෘතියකට ආපු මුදල් වතුරේ ගිහින් තියෙනවා. නැත්තම් මේ ලබා දීපු ණය ආපහු අරගෙන තියෙනවා ජපානයේ විසින්. ගාලු වරාය ගැන අපි ඔබට කියන්න හදන්නේ. ගාලු වරායේ ව්‍යාපෘතියක් පටන් අරගන්න ගිහින් තිබ්බ. හැබැයි කෝටි 42ක් වතුරේ ගිහින් කියලා අද දවසේ සිළුමිණ පුවත්පත සමාවෙන්න ලංකාදීප පුවත්පත තොරතුරු කියනවා. මේ විදිහට ගාලු වරායේ ව්‍යාපෘතියකින් කෝටි 42ක් වතුරේ සුජිත් හේවාජුලිගේ මේ පොත ලියන්නේ ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි 42කට ආසන්න මුදලක් ඒ ව්‍යාපෘතිය අතරමඟ නතර වීම නිසා අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවලු. ඒ වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ සහ අන්තර්ජාතික සහයෝගිතාව සඳහා වූ ජපාන බැංකුව අතර ඇති කර ගන්නා ලද ණය ගෙවිසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවයක් තිබ්බා. හැබැයි ගාලු වරාය කියන්නේ යුනෙස්කෝ ලෝකුරුමයක්. මේ හින්දම ලෝකුරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටු ආශ්‍රිතව ඒ ඉදිකිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයෙන් අනුමැතිය ලබා ගත යුතුව තිබූ බවත් ඒ සඳහා වසර 3කට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානකරු විසින් ණය කාල සීමාව දීර්ඝ නොකරනු ලැබීම නිසා මෙසේ මේ ව්‍යාපෘතිය නතර කර ඇති බවත් ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ව්‍යාපෘතිය පටන් ගත්තා මූලික කටයුතු සිද්ධ කළා තියෙනවා. කෝටි 42ක් වැය වෙලා තියෙනවා. හැබැයි යුනෙස්කෝ ලෝකුරුමයක් හින්දා අවසර ගන්න ඕනේ. අවසර ගන්න අවුරුදු 3කට වැඩියෙන් ගිහින් තියෙනවා. ණය කාල සීමාව දීර්ඝ කළ නැහැ ජපාන බැංකුව විසින්. ඒ හින්දා ඒ මුදල් ලබා දෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් වෙන අවසානයේදී කෝටි 42ක මුදලක්
වතුරේ ගිහිල්ලා අපතේ ගිහිල්ලා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරමින් කියනවා. අපි සුදන මේ ප්‍රවෘත්තියත් එක්කම සමීර කෙටි විරාමයක් ලබා ගන්න. තව බොහෝ තොරතුරු තියෙනවා ජාතික පුවත්පත්වල සුබවාදී දේවල්. සමහරට ඔබට හිතෙන්න පුළුවන් අසුබවාදී දේවල්ද අපි කියන්නේ කියලා. හැබැයි මේ පුවත්පත්වල තියෙන දේවල් අපි ඔබට කියන්නේ සුබවාදී දේවලුත් තියෙනවා. අපි බලමු විරාමයක් කරගෙන. ඔබටත් සතියක පත්තරමේන්තුවත් එක්ක එකතු වෙන්නේ අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්නේ. මේ තොරතුරු බලන අතරේදී විශේෂයෙන්ම දැන් විවිධ දේවල් රටේ හිඟයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් හිඟයි කියලා කියනවා. හැබැයි අමාත්‍යාංශය පැත්තෙන් කියන අවශ්‍ය දේවල් නියමිත ප්‍රමාණයට තියෙනවා කියලා. ඒ කොහොමුණත් වෛද්‍ය සංගම් විවිධ සංගම් කියනවා දැන් මේ දේවල් ප්‍රමාණවත් නැහැ කියලා. ඔය අතරේ තමයි බෙහෙත් හිඟේ බරපතලයි කියලා අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්නේ. සමීර අද දිවෙන පුවත්පතේ ගැන තොරතුරු කියනවා. ඔව් නජිත් දිවෙන පුවත්පතේ කතා වාර්තා කර තියෙනවා අද මේ විදිහට දිවෙන ඉරිදා සංග්‍රහයේ බෙහෙත් හිඟය බරපතලයි කියලා තමයි උන් සඳහන් කරන්නේ. ඖෂධ වර්ග 241ක් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880ක හිඟයක් තියෙනවා. ජාතික විගණන කාර්යාලය පවසයි කියලා තමයි තොරතුරු අරගෙන ඉන්නේ අද දවසේ. රසායනාගාර ද්‍රව්‍ය 850ක් සහ එක්ස්රේ අයිටම් 18ක හිඟයක් තියෙනවා කියලා දිවෙන ඉරිදා සංග්‍රහයේ මුල් සිරස්තලය අද වාර්තා කර තිබෙනවා. රටේ ඖෂධ හිඟ මතුවීමට ප්‍රධාන හේතුව විදේශ මුදල් හිඟේ පමණක් නොව වෛද්‍ය සැපයුම් කළමනාකරණයේද පවතින දුර්වලතා බව ඒ සම්බන්ධව සිදු කළ විගණනය මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවට තමයි කරුණු අනාවරණය කරන්නේ. බෙහෙත් හිඟේ බරපතලයි කියන සිරස්තලයත් එක්ක මේ කාරණේ වාර්තා කර තිබුණා. තවදුරටත් ඒ අනුව හෙළි වී ඇති දුර්වලතා ලෙස වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත් කාලීන කර නොතිබීම සහ එය නිසි ලෙස භාවිතයට නොගැනීම ඖෂධ දැනුම් කිරීමේ කාර්යයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයීම් සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවක් සහ සම්බන්ධීකරණයක් නොතිබීම ආදිය මෙන්ම මෙකී ආයතන විසින් නැණවුමට අදාළ කටයුතු හුදකලාව සිදු කරමින් පැවති බවද විගණනය මගින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ කියන්නේ දැන් ඖෂධ හිඟයට හේතුව ඩොලර් නැති ප්‍රශ්නයම නොවේ. මේක අනිත් ආයතනත් එක්ක තිබෙන සම්බන්ධීකරණයේ තිබෙන ගැටලුවක් කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අද දිවෙන පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ සාරගෙන තිබුණේ කාරණය බෙහෙත් හිඟේ බරපතලයි ඖෂධ වර්ග ගණනාවක් නැහැ කියලා. හැබැයි කොහොම වුණත් මේ කතාව මීට කලිනුත් සමාජයේ තිබුණා. ඒ අනුව අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කේලි රඹුක්වැල්ල මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරනවා. ඔහු සඳහන් කර තිබුණා ඊයේ පුවත්පත්වලට ඒ කාරණේ ඇවිල්ලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නැහැ. ඒ තියෙන හිඟයත් අපි පියවන්න ඉතාම ඉක්මනින් කටයුතු කරනවා කියලා තමයි රජයේ පාර්ශවයෙන් තොරතුරු අනාවරණය කරේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන සඳහන් කළා. ඒ නිසා බෙහෙත් ටික තියෙනවා. අපි දැක්කා ඊයේ දවස්වලටත් නජිත් ඉන්දියාවෙනුත් අපිට ඖෂධ වර්ග ගණනාවක් අත්‍යවශ්‍යම ඖෂධ වර්ග ගණනාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා විවිධ රටවල් වලිනුත් අපිට සහයෝගයත් එක්ක ඒ දේවල් කරගන්න පුළුවන් කියන කාරණේ තමයි අමාත්‍යවරයා පහුගිය දා සඳහන් කරලා තිබුණේ. කොහොම වුණත් අද ඉරිදා සංග්‍රහයේදී වෙන වාර්තා කර තිබෙන්නේ බෙහෙත් හිඟය බරපතලයි කියලා. ඒ ඖෂධ දැන් මේ ආහාර හිඟය හින්දා ඇති වෙන දෙයක් ගැන අද දවසේ ලංකාදීප පුවත්පත තොරතුරු කියනවා. දැන් ආහාර හිඟවීම වැඩිපුරම බලපාන්නේ පුංචි දරුවන්ට. ළමා වන්ද පෝෂණය 120කින් ඉහළ යනවා කියලා තියෙනවා. මත්පැන් නවතා බිත්තරයක් දෙන්න කියලත් කියනවා. මේ දෙමව්පියන්ට විශේෂයෙන්ම තාත්තලට අවවාදයක්. අපි දන්නවා මත්පැන් හල් අසල රෑ 9 කාල සීමාව ලං වෙන්න ගියොත් එහෙම පෝලිං වල ඉන්න බොහෝ පිරිස් ඔබ දකිනවා ඇති. සුජිත් හේවාචූලිගේ අද මේ පුවත ලියනවා ආහාර හිඟය නිසා දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වීම 120කින් පමණ වැඩි වී ඇතැයි කොළඹ විචාරය ළමාරෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්තයා කියලා තියෙනවා. කොළඹ විචාර ළමාරෝහලට ඇතුළත් කරන ළමයින්ගෙන් 15%ත් 20ත් අතර සංඛ්‍යාවක්ද මන්ද පෝෂණයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇතැයි එතුමා සඳහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා කියලා වෛද්‍යතුමා කියලා තියෙනවා. රටේ ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා ඉහළ වශයෙන් පහළ වැටෙමින් පවතින හේයින් මත්පැන් සිගරට් සඳහා වැය කරන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායී ආහාරයක් ලබා දීමට කැප කරන්නයි මව්පියවරුන්ගෙන් විශේෂයෙන් එතුමා ඉල්ලීමක් කළා තියෙනවා. දැන් බිත්තරයකුත් ඉතින් සමීර රුපියල් 50කට කිට්ටුයි. දැන් මේ දේ බැලුවම ඉතින් අර සමහර විට ඔබට හිතෙන්න පුළුවන් සිගරට් දෙකක් ගන්න සල්ලි
නැත්නම් සිගරට් එකක් ගන්න සල්ලි වලින් බිත්තර දෙකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හිතන්න පොඩ්ඩක් දරුවන්ගේ පෝෂණය ගැන හිතන්න. මේ අයගේ පෝෂණය ඉතාමත්ම වැදගත්. මත්පැන් බෝතලයක් ගන්නවද නැත්නම් දරුවට බිත්තර ටිකක් කිරි ටිකක් මේ දේවල් අරන් දෙනවද කියලා. ඉතින් ඒවත් ගන්න ගණන් වැඩිනේ. ඉතින් කොහොම වුණත් පෝෂණය ගැන හිතන්න ඕනේ. ඒ අතරේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් රටින් ගේන්න අවසර දෙනවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත කියනවා. ඊයේ රාත්‍රියේත් අපි ප්‍රවෘත්ති තුලත් ඔබට කිව්වා ඒ ගැන. අජන්ත කුමාර අගලකඩ මේ පොත ලියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් විවෘත ඇනුම් ක්‍රම යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. අපිට පුළුවන් වැඩිදුර විස්තර මේ පිළිබඳව තොරතුරු බලන්න ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති තුලින් අපි ඔබට ඒ ගැන මේ විදිහට කිව්වා. දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව හාල්, පාම්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ලූණු, අල, වියලි මිරිස්, වියලි හාල් මෙසන් සහ වටනා පරිප්පු යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සීමා සහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගෙනුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ලබන පළමු වනදා සිට ඉදිරි මාස 2ක කාල සීමාවක් සඳහායි මෙසේ අවසර ලබා දී ඇත්තේ. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා. අපි ඒ සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටින් ගෙන්නන්න සිදු වෙලා තියෙන කාරණය පිළිබඳව තොරතුරු ඊයේ දවසේදී ප්‍රවෘත්ති වාර්තාව ඔබ දකින්න නැත්තේ. කොහොම වුණත් දැන් පොහොර සම්බන්ධව ගැටලුවක් පසුගිය කාලවකවානුවේ දිගින් දිගටම රට තුළ වාර්තා වුණා. පොහොර ටික ලබා දෙන්න කියලා ගොවීන් උද්ඝෝෂණ කරා. ඉතින් පොහොර ටික ගෙන්වන්න රජය උත්සාහ කළා. කාබනික පොහොර ව්‍යාපෘතියකට ගියා. රටට සුබදායි වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් තිබුණා. කොහොම වුණත් ගැටලුව ආවා, ප්‍රශ්න ආවා. දැන් තව ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ ප්‍රශ්න ගණනාවටම විසඳුම් හොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි පොහොර ටික ලබා දෙනවා කියලා ඉන්දියානු ණය ආධාරය යටතේ අපිට ලැබෙනවා කියලා කිව්වා. පොහොර මෙට්‍රික් ටොන් 65000ක් පමණ ලබා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා රජය. ඒවා කඩිනමින් බෙදා හරිනවා කියලා සඳහන් කරලා තිබුණා. අපි දැක්කා පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. කෘෂිකර්ම නිලධාරීන්ට නිවාඩු පවා අවලංගු කරමින් මේ පොහොර ටික බෙදන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන ආකාරය. ඒ අතර වාරේ තමයි අද දිවයින ඉරිදා සංග්‍රහයේ මේ කතාව කියන්නේ. ඉන්දියානු යූරියා ප්‍රමිතියට නැත්නම් නීතිය හරස් වෙන්න ඉඩ තියෙනවලු, බාධකයක් එන්න ඉඩ තියෙන කතාවක් තමයි මේ ඇහෙන්නේ යන්නේ. ජගත් කනහැර ආරච්චි ලියන්නේ මේ වාර්තාව අද දවසේදී දිවයින පුවත්පතට. ඉන්දියාවේ නානයනය කිරීමට කටයුතු යොදා ඇති යූරියා පොහොර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් දක්වා ඇති ප්‍රමිතියට සහ පොහොර පනතට අනුගත නොවන්නේ නම් රටට ගොඩබෑමේදී නීතිමය ගැටලුවකට මැදිහත් වීමට ඉඩ තිබෙන බව ජාතික පොහොර උපදේශන කමිටු සමාජික සහ සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් තවත් ප්‍රශ්නයක්ද මේ අපිට එන්න හදන්නේ. දැන් ඉන්දියා යූරියා පොහොර ටික අපිට ලැබෙන්න ඉඩකඩ තිබෙනවා ඉදිරි සතිය 2 පමණ වන විට. ඒවා ලැබෙද්දි දැන් ප්‍රමිතියට මේක ගන්න බැරි වුණොතින් අපිට ඒ ටිකත් ගොඩ බා ගන්න විදිහක් නැති වෙයි. මිනිස්සුන්ගේ අතරේ එහෙම නැත්නම් ගොවි ජනතාවගේ අතරේ යන්න බැරි වෙයි. අපි දැක්කන අදිත් පෞගේ කාලවකවානුවේ චීන පොහොර නැව පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ චීන පොහොර නැව ප්‍රමිතියෙන් තොර වුණා. ඒ නිසා ඒ පොහොර නැව හරවා යවන්න සිද්ධ වුණා. ඒ වෙනුවට පොහොර නැවක් තවමත් අපිට ලැබුණේ නැහැ. අපි දැක්කා පුවත්පත්වල වාර්තා කර තිබුණා. ඒ වෙනුවට පොහොර නැවක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නැහැ කියලා ඒ සමාගම සඳහන් කර තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට මේ ඉන්දියානු පොහොර ටික හරි ප්‍රමිතියට ඇවිල්ලා අපේ ගොවි ජනතාවගේ අතට ගිහිල්ලා අපිට මේ කුඹුරු ටික හරියට කරලා මේ අස්වැද්දීම් කරගන්න අපිට ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ එන පොහොර ටික හරි ප්‍රමිතියට එන්න තියෙනවා නම් හොඳයි කියන කාරණේ තමයි අපිට නම් වාර්තා කරන්න සිද්ධ වෙන්නේ නජිත්. රාත්‍රී සමීර අද දවසේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි යනවා. දැන් ඉන්දිය පොහොර ගැන සමීර කිව්වේ. අතරදී ඉන්දිය ණය ආධාර යටතේ ඉන්ධන සහ ආහාර ඉස්සරහට ලැබෙයිද ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. ඉන්ධන හා ආහාර නොලැබෙන ලකුණු කියලා තමයි අරුණ පුවත්පත නම් කියන්නේ. අවසන් තීරණය ඉන්දිය මූල්‍ය මණ්ඩලය අතේ. හුදේජී වේකනායක මේ පුවත ලියන්නේ ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තව දුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දිය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දීලා තියෙනවා. අපි දැක්කා පහුගිය දවසක ඉන්දිය විශේෂ නියෝජිත කණ්ඩායමක් ආවා ගුවන් යානයකම. ඉන්දිය ගුවන් යානයකම තමයි මේ පිරිස ආවේ. ඉන්දියාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අගමැති සහ ඒ අදාළ අංශ සමග සාකච්ඡාවක නිරත වුණේ බ්‍රහස්පතින්දා දවසේ. එහිදී ඉන්දිය ණය පහසුකම් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 10ක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයටද ඇමරිකා ඩොලර් මිලියන 500ක් ඉන්ධන ආනයනය කිරීම සඳහාද ලබා ගැනීමට සැලසුම් කරලා තිබ්බා. එහෙත් විශේෂ නියෝජිත කණ්ඩායම ණය පහසුකම් ලබා දීමට වඩා
ලබා දුන් ණය ආපසු ලබා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඕනම රටක් සමීර එහෙම තමයි දැන් අපි උනත් කාට හරි ණයක් දුන්නොත් එහෙම ආයි තව ණය දෙන එක ගැන නෙවෙයි කතා කරන්නේ, දුන්න ණය කොහොමද ආපහු ගන්නෙ? ඒකත් ප්‍රශ්නයක්. ඒ ගැන ඉන්දියාව විශේෂයෙන් අවධානය යොමු කරලා තිබ්බා. ඒකට හේතුව විදේශීය රටවලට ණය ලබා දීම සඳහා ඉන්දිය මූල්‍ය මණ්ඩලයේ සීමා පැනවීම. ඒකට එක හේතුවක්. ඒ අතරදී ණය ලබා දීමේ සීමාවද මේ වෙනකොට ඉන්දියාව ඉක්මවලා තියෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාව පිළිබඳ වාර්තාවක් විශේෂ නියෝජිත කණ්ඩායම ඉන්දියා ආණ්ඩුවට ලබා දීමටත් නියමිතයි කියලා අද දවසේ අරුණ පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. දැන් මේ වෙනකොට ඉන්දියාව අපේ රටට ලබා දෙන ණය සීමාවටත් වඩා ණය ලබා දීලා තියෙන. ඉතින් තවදුරටත් ණය දෙන්න හැකියාවක් තියෙනවද කියලා තමයි සාකච්ඡාවේදී අවධානය යොමු වෙලා තිබෙන්නේ. අපේ පැත්තෙන් බැලුවොත් එහෙම අපි හැමතිස්සෙම බලන්නේ කොහොම හරි ඉක්මනටම ණයක් හරි අනුමත කරලා මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. හැබැයි ඉන්දියාව පැත්තෙන් යාලට ප්‍රශ්නයක් තියෙනවා. ණය දීලා කොහොමද ආයෙ අය කරගන්නේ කියන කාරණාව. අද සතිය ගරුණ ඊට පහලින් වාර්තා කරනවා අපේ රටේ ණය ප්‍රමාණය. රජයේ ණය බිලියන 311ක් වාර්තාවලින් ඉවත් කළා කියලා නයන තරංග ගමගේ මේ පොත ලියන්නේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්තාවල ඇතුළත් වූ ණය ගෙවිසුම් 8කට අදාළව රුපියල් බිලියන 311කට වැඩි විදේශ ණය ප්‍රමාණයක් රජයේ මූල්‍ය ප්‍රකාශවලින් මුළුමනින්ම ඉවත් කර ඇතැයි විගණන කාර්යාලය මේ වෙනකොට හෙළි කරගෙන තියෙනවා කියලා අද ওই විදිහට කියනවා. මේ අතර 2021 දෙසැම්බර් 31 වෙනි දින රජය විසින් ගෙවිය යුතු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,826ක් ලෙස සටහන් කර ඇත. මේ ආකාරයට පසුගිය 2017 වර්ෂයේ හම්බන්තොට වරාය බදුදී ලබාගත් මුදල් මහ බැංකුවේ ගෙනුම්වල සඳහන් නොකිරීම සම්බන්ධයෙන්ද පොදු ව්‍යාපාර කාර්ක සභාවයත් කෝප් කමිටුවේදී හෙළි වුණා, අනාවරණය වුණා කියලා මේක ප්‍රසිද්ධ රහසක්. දැන් හැමදෙනෙක්ම දන්නවා මේ පිළිබඳව. කෝප් කමිටුවේදී මේ පිළිබඳව හෙළි වුණා. හම්බන්තොට වරාය විකුණලා ගත්ත ආදායම් වලින් ඒ ණය ගෙව්වේ නැහැ. හම්බන්තොට වරාය හදන්න ගත්ත ණයවත් ගෙවලා නැහැ කියන කාරණාව තහවුරු වෙලා තියෙනවා. ඒකත් අර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න වියදම් කරලා තියෙනවා. ඉතින් ණය ගෙවන්නේ කොහොමද කියන දේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සතිය ගරුණ පුවත්පතේ අද මේ තොරතුරු කියන්නේ. මේ විපාක තමයි දැන් සමහර විට රටක් විදිහට අපි විඳින්න කියලාත් අපිට හිතෙනවා. කොහොම වුණත් ඉතින් මේ දේවල් කළමනාකරණය කරගන්න ඕනේ. ඉස්සරහට හරියට මේ දේවල් සිද්ධ කරගත යුතුමයි. ඕනදි දැන් අපි ණය පිළිබඳව කතා කරා. ණය දැන් එක රටකින් ණය දීලා ඒ ණය සීමාවත් ඉක්මවා ගියාට පස්සේ තවත් කෙනෙක් අපිට කොහොමද ණය දෙන්නේ? වෙනත් රටකට යන්නම බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. මොකද අපිට දැන් සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගෙන් ණය ඉල්ල ගත්තාම අනිත් කෙනාට කිව්වොත් මගේ ණයවත් දුන්නේ නැහැ කියලා අපිට ආයි වෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බෑ. ඒ වගේ සරල කාරණයකට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද දැන් අපිට තව තවත් ණය ඉල්ලගෙන ණය මතම අපේ රට දුහනවාද? එහෙම නැත්නම් අපිට වෙන වැඩ පිළිවෙලක් හදාගන්න පුළුවන්ද? අපේ නිෂ්පාදන වැඩි කර ගැනීමම තමයි දැන් රට තුල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිසා අපිටම මේ දේවල් කරගන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. මේ වරාය නිලධාරියෙක්ගේ වැඩක් ගැන තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ අද දවසේදී. දිවෙන පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා වරාය නිලධාරියාගේ රට සවාරි ගැන පරීක්ෂණ. අපි මුලදිම කිව්වා මේ රාජ්‍ය නිලධාරීන් ආයතනවල ඉන්න ඒගොල්ලෝ කරන වැරදිවලුත් රටේ බොහෝ දෙනෙක් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කියලා සමන් ගමගේ ලියන වාර්තාව අද දවසේදී වරාය නිලධාරියාගේ රට සවාරි ගැන පරීක්ෂණ දිවෙන වාර්තා කරන්නේ කොළඹ වරායේ සේවා සහ සැපයුම් අංශයේ ඉහළ නිලධාරියෙකු පසුගිය 2015 වසරේ සිට ගෙවී ගිය 7 වසරක කාලයකදී 20කට ආසන්න පෞද්ගලික විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් වරාය පාලනාධිකාරිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය කරලා තිබෙන්නේ. ඒ අනුව අදාළ නිලධාරියා මේ අන්තිමට මාස 6ක පමණ දින ගණනක් පෞද්ගලික විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් වරාය සේවකයන් පිරිසක් අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අදාළ පැමිණිල්ල වරාය සහ නාවික අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කිරීමෙන් පස්සේ අමාත්‍යාංශ ලේකම්වරයා වරාය සභාපතිවරයාට කළ දැනුම් දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා කියලා තමයි වරාය ආරංචි මාර්ගවලින් සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා අපි වරාය නිලධාරියාගේ රට සවාරි ගැන පරීක්ෂණ ඒ අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කර තිබුණේ. මේ වගේම තවත් තොරතුරු ගණනාවක් වාර්තා වෙනවා. රටේ දූෂිතම අමාත්‍යාංශ ගොන්නක් ගැන තොරතුරු වාර්තා කර තිබුණා. ඉතින් මේ දූෂිත අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් මේ හැමෝම ගැන ප්‍රවෘත්ති වලින් වාර්තා වෙනවා. ඉතින් මේගොල්ලන්ට ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වුණොත් තමයි තව කෙනෙක් මේ වගේ වැරදි අඩුපාඩු දේවල් සිද්ධ නොකරන්න වග බලා ගන්න. ඒ නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න මේ අදාළ නිලධාරීන්ට ඉන්නේ ඉහළ නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. මේවා මිනිස්සු දකින්නකොට පෝලිම් වල ඉන්න මිනිස්සු දකින්නකොට රටේ බාණ්ඩ හිඟයක් ඇති වෙලා තියෙන වෙලාව පීඩණයෙන් ඉන්න මිනිස්සුන්ට මේ වගේ කතා ඇහෙනකොට තවත් දරා ගන්න අමාරුයි. අපි බදු ගෙවලා අපි නඩත්තු කරන රාජ්‍ය නිලධාරීන් නේද
මේ දේවල් සිද්ධ කරන්න කියලා ඔවුන් ප්‍රශ්න කරනවා පෙරලා. ඒ නිසා මේවට ඉඩ තියන්න එපා. ඉදිරියේදී මේ වෙන අඩුපාඩුකම් සියල්ල සකසා ගන්න සිද්ධ වෙනවාමයි නජිත්. රටේ ජනතාවගේ ආවේගය තවත් වැඩි කරන හේතු කාරණා බවට මේ දේවල් පත් වෙනවා. එහෙම නොවෙන්න කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් මතක් කරනවා. ඒ අතරේදී දැන් පහුගිය දවස්වල චෝදනාවක් තිබ්බා ඇමතිවරුන්ගේ නිවාස ගිනිබත් වුණා. මේ ගිනිබත් වෙච්ච නිවාස හදන්න රජයේ මුදල් පාවිච්චි කරනවා කියලා. එහෙම නැතුව වෙන ක්‍රමයක් පාවිච්චි කරන ඇමතිවරයෙක් ගැන අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු කියනවා. මේ බලන්න ප්‍රධාන පිටුවේ අරුණ පුවත්පතේ සඳහන් වෙනවා ගිනිබත් වූ නිවාස හදාගන්න සමාගම් වලින් මුදල් රැස් කරන ඇමතිවරයෙක් කියලා අද දවසේ ඒ සිරස්තලයේ යටතේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මේ පොත ලියන්නේ. පසුගිය මැයි 9 වෙනිදා ඇති වූ සිද්ධියේදී කලහකාරී පිරිස් අතින් නිවාස ඇතුළු දේපල විනාශ වූ ප්‍රබල ඇමතිවරයෙකු ඒවා ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම සැපියුම්කාර සමාගම් වලින් මුදල් රැස් කරන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. මේ සඳහා අදාළ ඇමතිවරයාට අයත් වූ අමාත්‍යාංශයේ සැපියුම්කාර සමාගම් වලින් ලක්ෂ ගණන් මුදල් එකතු කරන්නට පටන්ගෙන ඇතැයි හෙළි වී තිබෙනවා. මේ අතර ඖෂධ සමාගම්ද පවතින බවට වාර්තා වෙනවා. ඒ සඳහා ඇමති පුතෙකු මෙන්ම ඇමතිවරයාගේ ව්‍යාපාරික ලේකම් ලෙස කටයුතු කළ අයෙකු අදාළ සමාගම් වෙත කතා කර ඇති බවද තොරතුරු වාර්තා වෙනවා කියලා. ඉතින් ඖෂධ සමාගමුත් තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. සතියග අරුණ පුවත්පතේ මේ තොරතුරු පළ කරලා තියෙන ඇමතිවරයාගේ නම පිළිබඳව නම් සතියග අරුණ හෙළි කරලා නැහැයි කියන කාරණාව අපි ඔබට වගකීමෙන් මතක් කරනවා. ඔව් පහුගිය කාල සීමාවේ පසුගිය 9 වෙනිදා ඇති වූ සිද්ධියත් එක්ක බොහෝ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේම නිවාසවලට නිවාස ගිනිගත්තා. නිවාස ගිනිබත් කළා. ඉතින් ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ පවා නිවාස ගිනිබත් වෙන ආකාරය අපි දැක්කා. ඉතින් කොහොම වුණත් මේ දේවල් එක්ක ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී වුන් කතා කරා. පාර්ලිමේන්තුවේදී වුන්ගේ නිවාස සාදා ගැනීම පිළිබඳව කතා කරා. විවේචන ආවා. ඊට පස්සේ කොහොම වුණත් රට තුළ ඒ පිළිබඳව ආందోලනාත්මක තොරතුරු වාර්තා වෙමින් තිබුණා. කොහොම වුණත් මේ වාහන ගෙවල් ගිනි ගැනීම ගැන බැෂලේත් ඇවිලේ කියලා තමයි අද දිවයින වාර්තා කර තිබෙන්නේ. කීර්ති වර්ණකුල සූරිය ලියන්නේ මේ වාර්තාව අද දවසේදී. දින කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නිවාස සහ වාහන ගිනි තැබීම් සිදුවේදී ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන ජිනීවා මානවහිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය කරන්නේ. මේ දිනවල ඝාතන දෙකක්ද සිදු වී තිබෙනවා. පහුගිය මැයි 9 වෙනිදායින් පසු සිදු වූ සාහසික ක්‍රියා ගැන පොලිසිය සහ උසස් පොලිස් නිලධාරීන්ද අහක බලාගෙන සිටි බව මානවහිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබෙනවා කියලා තමයි කියන්නේ. පොලිස්පති ආරක්ෂක ලේකම් මෙම සිදුවීම් ගැන ක්‍රියා නොකළ බවත් එම පැමිණිලිවල සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මැයි 9 වෙනිදා සිට නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන රාජ්‍ය මේ දක්වාම ජිනීවා මානවහිමිකම් කවුන්සිලයට ප්‍රතිචාර දක්වා නැහැ කියලාත් වාර්තාවක් සඳහන් කර තිබුණා. අපි දැක්කා මේ සඳහනම දැක්කා අමාත්‍යවරු ඒ ප්‍රාදේශීය දේශපාලඥයන් පක්ෂ විපක්ෂ සියලු දෙනාම කිව්වා පොලිසිය හරියට ක්‍රියාත්මක වුණා නම් මේ දේවල් මේ තරම් අපරාධ බවට පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම වුණත් පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරාද නැද්ද කියන ප්‍රශ්නාර්ථය දැන් මතුවලා තියෙනවා. ඒ ගැන කතා කරනවා. ඇයි පොලිසිය බලාගෙන හිටියේ සමහර ගෙවල් ගිනි තියනකොට කියලා. ඉතින් අමාත්‍යවරු පවා දැන් චෝදනා එල්ල කරමින් සිටිනවා. අපේ නිවාසවලට ආරක්ෂාව අපි ඉල්ලුවා ඒත් දුන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අතරේ තමයි මේ කතාව ඇවිල්ලා තිබුණේ වාහන ගෙවල් ගිනි ගැනීම ගැන බැෂලේත් ඇවිලේ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබුණේ අද දිවයින පුවත්පතේ. අතර සමීර ඔය ඇමතිවරුන්ගේ ගිනිගත් නිවාස වාහන මේ දේවල් පිළිබඳව තොරතුරු වාර්තා වෙන අතරේදී අලුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩියෙන් හිතන්නේ අය පෙළඹිලා තියෙනවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත මේ විදිහට කියනවා. නවක මන්ත්‍රීවරුන් ගිනි අවි ගන්න පොලිමේ ඉන්නවලු. වැඩි ආරක්ෂාව ඕනෑ මන්ත්‍රී ලයිස්තුවකුත් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහර විට මේ අය ආරක්ෂාව ඉල්ලන්නේ ජනතාවගෙන් ගුටි කන්න බැරි හින්දාද දන්නෙත් නැහැ. ඒ හම්බ වෙන ගුටි ප්‍රහාර ඒ අවලාද හින්දා ඒ ආරක්ෂාවට ගිනි අවි තියාගන්න උත්සාහ කරනවත් දන්නෙත් නැහැ. කොහොම හරි සුජිත් හේවාජෝලිගේ මේ විදිහට ලියනවා මෙතෙක් ස්වේච්ඡාවෙන් ගිනි අවි ලබා නොගෙන සිටි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් එම ගිනි අවි ඒ කියන්නේ පිස්තෝල ලබා ගැනීමට අයදුම් පත් අලුතෙන් යොමු කරලා තියෙනවා. ඒ මන්ත්‍රීවරුන් අලුතින් පිස්තෝල ලබා ගැනීමට මෙසේ කටයුතු කරමින් සිටින්නේ පවතින වාතාවරණයේ සැලකිල්ලටගෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙනවා කියලා තියෙනවා. මේ මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවාංශයෙන් අයදුම්පත් දැනටමත් ලැබිලා තියෙනවා. අයදුම්පත් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසුව ඒ අමාත්‍යාංශයෙන් පිස්තෝල නිකුත් කරනු ඇති. මෙසේ පිස්තෝල අයදුම් කර ඇති මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලයේදී අරගලකරුවන්ගේ විශේෂ අවධානයට ලක් වූ මන්ත්‍රීවරයෙක්ද වෙයි කියලා අද
ලංකාදීප පුවත්පත ඔය විදිහට කියනවා මන්ත්‍රීවරයාගේ නම ඔබට හිතා ගන්න පුළුවන්. ඒ කොහොමුණත් මේ පිස්තෝල අරගෙන ආරක්ෂාව තර කරගන්න කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත කියන්නේ. ඔය අතරේදී හිටපු ඇමතිවරු පිරිසක් ආයි ඇමති දුර ඕනේ කියලා ජනාධිපතිතුමාට කිව්වා කියලා අද ලංකාදීපය මේ විදිහට කියනවා. හිටපු ඇමති පිරිසක් යලිත් ඇමති දුර ඉල්ලති. අජන්ත කුමාර අගලකඩ මේ පොත ලියන්නේ ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණ ගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ පිරිස ඉකුත් බදාදා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමු වී තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරක් හෝ කඩිනමින් ලබා දෙන්නේ ඉල්ලීමක් කර ඇති බවද ඒ ආරංචි මාර්ගවලින් සඳහන් කරලා තියෙනවා. තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය දුර දරන සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතර මග නවතා දමන්නට සිදු ඇතැයි පවසා ඇති ඔවුන් එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරලා තියෙනවලු. ඉතුමන්ලා සෑහෙන වැඩ කරලා තියෙන හින්දා දැන් ඉතිරි වැඩ සම්පූර්ණ කරන්න අවශ්‍යයි කියලා ඇමති දුර ඉල්ලනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම සද්භාවයෙන් කරපු වැඩ තියෙනවා නම් ඒවා ඉවර කරන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. සමහර උදවිය ඉන්නවා. ඉතින් ඔය ඒ වැඩවලින් තමුන්ට ගොඩක් දේවල් කරගත්තු උදවිය ඒ ඉතිරි ටික කරගන්නත් දන්නෙත් නැහැ. මෙහෙම ඉල්ලන්නේ. ඒ කොහොමුණත් එහිදී කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ තමන්ට ගම් ප්‍රදේශවලට පවා යාමට හැකියාවක් නොමැති බවයි. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් ඇමතිවරුන් සමග සම්බන්ධ වී එම කටයුතු වලට සහාය දක්වන ලෙසට දැනුම් දී ඇතැයි වාර්තා වේ. එසේ වුවද රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කිසිවක් ප්‍රකාශ කර නැහැ කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. ඉතින් අර මේ පිරිස කොහොම කිව්වත් තීන්දුව తీරන ජනාධිපතිතුමා නිවැරදි විදියට ගනී කියලා අපිට විශ්වාසයක් තියෙනවා. කොහොමුණත් මේ අය තමුන්ගේ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න දෙන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. කැබිනට් ඇමතිවරුත් එක්ක එකතු වෙලා ඒ වැඩ කටයුතු සම්පූර්ණ කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඔව් ලංකාදීප ඒ විදිහට මේ අමාත්‍යවරු පිළිබඳව නව අමාත්‍ය ධූර ඉල්ලීම් සම්බන්ධව තොරතුරු වාර්තා කරන අතර වාරයේදී රාජ්‍ය සේවකයන්ට සහනයක්ද මොකක්ද දන්නේ නැහැ හරියටම. රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශයට හරවයි කියලා සිරස්තලයක් අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. මොකක්ද වෙන්නේ කියන කාරණය සොයා බලන්න පුළුවන්. ඇතුළු පිටුවේ වාර්තා කර තිබෙනවා ඒ කාරණය පෞද්ගලික අංශයේ රැකියාවක වසර 5ක කාලයක් නිරත වීමට කැමැති රාජ්‍ය සේවකයන්ට ඒ සඳහා වසර 5ක වැටුප් රහිත නිවාඩුවක් ලබා දීම කෙරෙහි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට රජයේ ආයතනයෙන් විශ්‍රාම ගිහිල්ලා එහෙම නැත්නම් ටික දවසක නිවාඩුවක් අරගෙන පඩි ලැබෙන්නේ නැහැ. වෙනත් පෞද්ගලික අංශයක රැකියාවක් කරන්න පුළුවන්. ඒ සම්බන්ධව ඇති හැකියාව සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා MMPK මායාදුන්නේ මහතා මව්බිම පුවත්පතට පැවසූ කතාව වාර්තා වෙනවා. එම කමිටු වාර්තාව ඉදිරි දෙසතිය තුළ අමාත්‍ය දිනේෂ් කුණුවර්ධන මහතා වෙත බාර දීමට බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. ඉතින් සමහර රාජ්‍ය සේවකයන්ට හොඳ පණිවිඩයක් වෙයි. තමන්ට තියෙන වැටුපට වඩා වැඩි වැටුපකට පෞද්ගලික අංශයට ගිහිලා රැකියාවක් කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් නදිත් අපි දැක්කා මේ විශ්‍රාම වැටුපක් හම්බ වෙන හින්දා රාජ්‍ය සේවයට ඇතුළත් වෙනවා. තමන්ගේ විශ්‍රාම දිවිය හොඳින් ගත කරන්න ඕන හින්දා තමයි රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ. හැබැයි රාජ්‍ය සේවයට ආවට පස්සේ තමන් හිතන තරම් වැටුප් ලැබෙන්නේ නැහැ, දීමනා නැහැ. ඊට පස්සේ තමයි ඔය සමහර නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ඔය අල්ලස් ගැනීම් වලට වෙනත් ජාවාරම් වැඩවලට යොමු වෙලා තියෙන කියලා කතාවක් තියෙනවා. කොහොම වුණත් දැන් රාජ්‍ය සේවකයන්ට තමන් කරන වෘත්තියට අමතරව පෞද්ගලික අංශයේ රැකියාවකට යොමු වෙන්න පුළුවන්. හැබැයි රජයේ පඩි ලැබෙන්නේ අවුරුදු 5ක් යනකම් ඔවුන්ට මේ නිවාඩුව ගන්න පුළුවන් කියලා තමයි රජයේ පැත්තෙන් සොයා බැලීමක් කරන්නේ. කමිටු වාර්තාව සති දෙකකින් දිනේෂ් කුණුවර්ධන අමාත්‍යවරයාට ලබා දෙනවා කියලා තමයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ. ඔය අතරේ විදුලිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා දැන් විදුලි මනු කියවන්නන්ට විශේෂයෙන් පහුගිය දවස්වල අපි දැක්ක සමීර කෝප් කමිටුවේ හෙළි වෙච්ච තොරතුරු කරුණු කාරණා තමයි විදුලි බල මණ්ඩලයේ සෑහෙන අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා කියන දේ. සමහර වෙලාවට මනු කියවන්නන් ගත්තාමත් ඒ අයටත් විශේෂයෙන්ම දීමනාවක් ලබා දෙනවා කියලා තිබ්බා. හැබැයි ඔවුන්ගේ සංගමේ චෝදනාව බැහැර කරලා තිබ්බා. ඔය අතරේදී විදුලිය බිඳ වැටුණොත් හදන වේලාවක් පිළිබඳව අද දවසේ සමාවෙන්න අද දවසේ මේ පිළිබඳවත් ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන විදුලිය බිඳ වැටුණොත් හදන වේලාවක් කියන්න බැහැයි කියලා මේ මණ්ඩලයේ පැත්තෙන් තොරතුරු සඳහන් වෙනවා. මව්බිම් පුවත්පතේ පිළිබඳව තොරතුරු කියන්නේ දැන් ඔය අතරේදී විදුලිය නංවන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා මේ විදුලිය නංවන්න කියන්නේ සමීර මේ විදුලි
කණු ප්‍රමාණය වැඩි කරලා මේ සපයන තාක්ෂණය වැඩි දියුණු කරලා නැත්නම් මේ පහසුකම් වැඩි දියුණු කිරීමක් ගැන නෙවෙයි විදුලිය ගාස්තු වැඩි කිරීමක් පිළිබඳව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සතිය අරුණ පුවත්පතේ ගැන මේ විදිහට කියනවා විදුලිය නැංවීම අගෝස්තුවේ නව ගාස්තු මහජන උපයෝගිතා කොමිසමට කියලා උදේජීව ඒකනායකයේ පිළිබඳව තොරතුරු කියනවා. විදුලි ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට රජය සූදානම් වෙයි. මෙසේ ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ ගාස්තු සංශෝධන වාර්තාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ වෙනකොට ඒ වාර්තාවට ජූලි මාස අවසන් වන විට අනුමැතිය ලබා දීලා ලංකා විදුලි බල මණ්ඩලයට යොමු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළා තියෙනවා. ඊට පෙර මහජන උපදේශක සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගාස්තු සංශෝධන වාර්තාව ලංකා විදුලි බල මණ්ඩලයට ලැබීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ කිහිපයක් යටතේ සිදු වන අතර ගෘහස්ත කර්මාන්ත පුණ්‍යායතන ලෙස ඒ කාණ්ඩ වෙන් කරලා තියෙනවා කියලා තොරතුරු සඳහන් වෙනවා. මෙච්චර කල් වැඩි වුණ නැත්තේ විදුලි බිල විතරයි. දැන් ඒකත් වැඩි වෙනවා කියලා සඳහන් වෙනවා. ජූලි මාස අවසන් වන විට අනුමැතිය ලබා දීලා මේ උපයෝගිතා කොමිෂන් සභාව ලබා දෙන්න සූදානම් කියන කාරණාව සඳහන් වෙනවා. ඉන් අනතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ඒ ගාස්තු වැඩි කරන්න කටයුතු කරනවා කියලා. තව මාසයක් විතර කාලේ තියෙනවා විදුලි බිල වැඩි වෙන්නේ. ඒ හින්දා ඉවසීමෙන් බලාගෙන ඉන්න සමහර විට මේ වැඩිවීම කොයි ගුණයකින් නැත්තම් කොච්චර ප්‍රතිශතයකින් වැඩි වේද කියන තාම අදහසක් නැහැ. හැබැයි විදුලි බිල වැඩි වෙනවා කියලා තමයි අද දවසේ ওই විදිහට ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරමින් කියන්නේ. ඔය අතර ගෑස් සම්බන්ධ ප්‍රශ්නකුත් තියෙනවා සමීර. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉස්සරහට ආනයනය කරන්න සූදානම් කියලා තොරතුරක් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඉස්සරහට දැන් ජූලි 5-12 අතර කාලයේදී ගෑස් නැවක් එන්න නියමිතයි. ගෑස් බෙදා දෙන්න නියමිතයි. අපි දැක්ක ලිට්‍රෝ සභාපතිවරයා මුදිත මහත්තයා කියන කතාව එතුමා කිව්වා දවසට ගෑස් ටැංකි 80000ක් විතර නිකුත් කරන්න සූදානම් කියලා මේ ගෑස් නැවාවට පස්සේ ඊට පස්සේ තමයි ওই ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂය කඩිනමින් ගේන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අද සිළුමිණ පුවත්පත ඔය ගැන තොරතුරු කියනවා මේ විදිහට ගෑස් ටොන් ලක්ෂයක් කඩිනමින් කියලා අමිල බලවිසූරිය මේ පුවත ලියන්නේ. රට තුළ පවත්නා ගෑස් හිඟයට ඉක්මන් විසඳුමක් ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 90ක් යොදා ගැනීමෙන් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා පියවර අරගෙන තියෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා. ඊයේ දවසේ එතුමා අපි දැක්කා සඳහන් කරන විශේෂම පොහොර ආනයනය පිළිබඳව ගෑස් ආනයනය පිළිබඳව තොරතුරු අදහස් පළ කළ තිබා අග්‍රාමාත්‍යතුමන්. අපි ඊයේ දවසේ රාත්‍රී ප්‍රවෘත්ති තුලිනුත් ඔබට ඒ ගැන මේ විදිහට කිව්වා. බලමු. පොහොර සහ ගෑස් ගැටලුව පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ මිල පාලනය කිරීම සඳහා ඉන්දිය ණය ආධාර යටතේ සහල් ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඇමරිකා ඩොලර් මිලියන 70ක් සහ මෙරට ඇති තවත් ඇමරිකා ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමත් සමග පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බවයි. රට තුළ ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයක් මගින් ජනතාවට කැමති පක්ෂයකට රටේ පාලනය බහර දිය හැකි බව තවත් ෆේස්බුක් සටහනක් තබමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටිනවා. මෙහිදී වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන ලෙස අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. කෙසේ වුවද ඒ සියල්ල ඉටු කරගත හැකි වන්නේ රට යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුව බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා. එතුමා අගමැතිවරයානේ රට යථා තත්ත්වයට පත් කරන්න මේ තියෙන තත්ත්වේ ටික කාලයකට හරි සුබවාදී පැත්තකට හරවන්න එතුමා කටයුතු කරමින් ඉන්නවා කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. විවිධ චෝදනා තියෙනවා, විවිධ යෝජනා තියෙනවා, විවිධ විවේචන තියෙනවා. මේ සියල්ල හමුවේ රට කොහොම හරි ඉස්සරහට යන්න ඕනේ. රට ඉස්සරහට යන අතරේදී ගෑස් ඉස්සරහට ওই විදිහට ලැබෙන අතරේදී ලිට්‍රෝ ගෑස් සමාගම පාඩු බිඳිමින් මේ කටයුත්ත සිද්ධ කරනවා කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. දැන් අපි මහජනතාව විදිහට මුදල් ගෙවනවා නම් මේ ගෑස් අලෙවි කරනවා නම් මොකද්ද සිද්ධ වෙන පාඩුව? අපි බලමු. සිළුමිණ පුවත්පත කියනවා ලිට්‍රෝ ගෑස් පාඩුව මසකට කෝටි 80ක්. ලොක්කන් 26කගේ වැටුපට මිලියන 20ක් කියලා ওই විදිහට තොරතුරු කියනවා. තාරක වික්‍රමසේකර මසකට රුපියල් මිලියන 800ක පමණ පාඩුවක් ලබන ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මූල්‍ය අධ්‍යක්ෂ අංශ ප්‍රධානීන් 6 දෙනෙකු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 18ක් ඇතුළු නිලධාරීන් 26 දෙනෙකු වෙනුවෙන් මාසික වැටුප් හා දීමනා සඳහා පමණක් රුපියල් මිලියන 20ක පමණ මුදලක් වැය වෙන බවට සිළුමිණට වාර්තා වෙනවා කියලා තාරක වික්‍රමසේකර මේ පුවත ලියනවා. 2020 වසරේ දෙසැම්බර් 31 වෙනිදා වන විට රුපියල් ලක්ෂ 115ක වැටුපක්
සමාවෙන්න 11,50,000ක වැටුපක් ලැබපු සභාපති සමාවෙන්න 11,50,000ක වැටුපක් සමීර ලැබපු සභාපති ලක්ෂ 11කට එහා ගිහිල්ලා ලැබූ සභාපති ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ මූලික වැටුප රුපියල් 4,60,000කින් වැඩි කරගෙන තියෙනවා කියලා තොරතුරු කියනවා. ඉතින් රටේ ජනතාවට ගෑස් තිබ්බත් එකයි නැතත් එකයි මේ උදවිය ඒ අයගේ වැටුප් නම් වැඩි කරගෙන තියෙනවා. ඒ අනුව 2021 වසරේ ජනවාරි මාසයේ සිට ඔහුගේ මූලික වැටුප රුපියල් 16,10,000ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. එමෙන්ම මුදල් අධ්‍යක්ෂකගේ වැටුපද එලෙසින්ම රුපියල් 7,77,749,741 සිට රුපියල් 9,57,509,767ක් දක්වා රුපියල් 1,80,310,726කින් වැඩි කරගෙන තියෙනවා. රවුම් ඉලක්කම් වලිනුත් මේ වැඩි කරගෙන තියෙන්නේ. සත ගණන් වලිනුත් වැඩි කරගෙන ඉතින් ජනතාවට ඔය සත ගණන් තමයි හම්බ වෙන්නේ. ලක්ෂ ගණන් නම් හම්බ වෙන්නේ නැහැ. මේ අය කොහොම හරි වැටුප් වැඩි කරගෙන තියෙනවා. මේ හින්දා මාසකට පාඩුව කෝටි 80ක් කියලා තොරතුරු සඳහන් කරනවා අද දවසේ සිළුමිණ පුවත්පත. ඉතින් හිතන්න ගෑස් නිකුත් කරන්නෙත් නැතිව මේ අයගේ වැටුප් ගෙවලත් පාඩුවකුත් වෙනවා නම් ඉතින් මේ ආයතන තවදුරටත් පවත්වගෙන යනවාද මොකද්ද කරන්නේ මේ කළමනාකරණය කියන දේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ සිළුමිණ කියන කතාව ඇත්ත නම් ඒ පිළිබඳව හොයලා බලන්න ඕනේ. මේ තොරතුරු සත්‍ය නම් ඒ දේවල් වැරදි වැඩ නිවැරදි කරගන්න කටයුතු කරන්න ඕන කියන දේ පොදුවේ මහ ජනතාව විදිහට අපිට ඒ දේ දැනෙන දේ හැඟෙන දේ රට මේ තියෙන විපතින් ගොඩ ගන්න නම් මේ දේවල් නිවැරදි වෙන්න ඕනේ සමීර. අනිවාර්යෙන් මේ දේවල් ඉටු වෙන්න ඕනේ. නරි දැන් ඔය කිව්ව කතාව 26 දෙනෙකුට මිලියන 20ක් ගෙවනවා එක ආයතනයක. හැබැයි අහිංසක දුප්පත් මිනිස්සු පාරේ ගමන් කරන බස් ටික කොට උඩ තියෙනවලු. මේ වාර්තා කරන්නේ දෙවෙන පුවත්පතේ මුල් පිටුවේම වාර්තා කර තිබෙනවා. මේවා අහනකොට පුදුම සහගත දේවල් එක පැත්තකින් මිලියන ගණන් පඩි ගන්නවා. මිලියන ගණන් 26 දෙනෙකුට පඩි ගෙවලා තියෙනවා. ටයර් බැටරි නැතුව ළඟම බස් 1000ක් කොට උඩ තියෙනවා. ඒ අවස්ථාව වන විට ශිරාන් රණසිංහ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අරගෙන එනවා. ඒ වාර්තාව මේ විදිහට ළඟම බස් රථවලට අවශ්‍ය ටයර් බැටරි සහ අනිකුත් උපාංගවල මිල ගණන් ඉහළ යාම නිසා මේ වනිට ශ්‍රී ලංකම බස් රථ 1000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත් කරලම දාන්න සිද්ධ වෙලා තියෙනවා. කණ්ඩායමක් අර නඩිත් ඔබ කිව්වාගේම ගෑස් ටික බෙදන්නෙත් නැතුව පඩි වැඩි කර ගන්නකොට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකම සභාපති නීතිඥ කින්ස්රි රණවක මහතාගෙන් දිවෙන කළ විමසීමේදී ඒ මහතා කියා සිටින්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීම නිසා මෙම වසරේ මුල් කාලයේදී අදාළ සැපයුම්කරුවන් ඉදිරිපත් කර තිබූ මිල ගණන් පසුව වෙනස් කිරීමට සිදු වූ බවයි. ඊට හේතු වී ඇත්තේ ඩොලරයේ මිලට සාපේක්ෂව උපාංගවල මිල ඉහළ යාමයිද සභාපතිවරයා කියා සිටියේ කියලා කියනවා. ළඟම හැමදාම පාඩුයි කියලා කතාවකුත් තියෙනවනේ. ඉතින් ළඟම බස්වලත් අර අපි ඔබ කිව්වා වගේම නඩිත් දැන් අපි කවුරුත් නිකන් යන්නේ නැහැ බස්වල. හැමදාම සල්ලි ගෙවලා යන්න සිද්ධ වෙලා තියෙන. කාවත් නිකන් එක්කගෙන යන්නේ නැහැ. සීසන් එකක් නම් තිබුණා පාසල් දරුවන්ට යන්න එන්න. හැබැයි ඉතින් කාටවත් නිකන් යන්න හම්බුනේ නැහැ. ඉතින් කොහොම හරි පාඩු ලබනවා මේවා. පාඩු ලබන්නේ ඔය කියන නිලධාරීන් ඉතාමත්ම ඉහළ වැටුප් තලවල ඉන්න නිසා වෙන්න ඇති. සාමාන්‍ය පොඩි මිනිස්සයාට ඒ වැටුප ලැබෙන්නෙත් නැහැ. ඉහළ නිලධාරීන් විශාල වැටුප් අරගෙන මේවා පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා කියලා තමයි දැන් තොරතුරු එළියට ගලාගෙන එනවා. ඒ නිසා කාටවත් සංගවාගෙන ඉන්න බෑ. අපි දැක්කා විදුලි බල මණ්ඩලයේ වරාය තත්ත්වය පිළිබඳව දැන් අද වාර්තා වෙනවා ලිට්‍රෝ සමාගම සම්බන්ධව. ඉතින් මේ ආදී රටේ තියෙන ප්‍රබල ආයතන ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේවා ලොක්කො මොන විදිහටද පඩි අරගන්නේ, අමාත්‍යාංශ ගන්න මොන විදිහටද කියන කාරණේ පිළිබඳව. ඉතින් අපි මේ කාරණේ පිළිබඳව තොරතුරු වාර්තා කරේ ටයර් බැටරි නැතුව ළඟම බස් 1000ක් කොට උඩ තියෙන කතාවත් එක්ක නජිත්. ඊ දවසෙත් අපි මේ පිළිබඳ ප්‍රවෘත්ති තුළින් කිව්වා සමීර විශේෂයෙන්ම දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අමතර කොටස් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩොලරයට වැඩි වටිනාකමක් ගෙවන්න වෙලා තියෙනවා. මේ හින්දා මේ දේවල් ආනයනයට සීමා පැනවිලක් තියෙනවා. මේ හැම දෙයක්ම ප්‍රශ්නයක්. අපි බලමු. ඊ දවසේ අපි ඔබට මේ ගැන මේ විදිහට කිව්වා. ටයර් නොමැතිකම හේතුවෙන් බණ්ඩාරවෙල ඩිපෝවේ ලංකම බස් රථ ධාවනය 75%කින් අඩු වී ඇති බව එම ඩිපෝ සේවකයින් පවසනවා. එබැවින් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා බස් රථ ධාවනයට ටයර් ලබා දෙන ලෙස ඉල්ලමින් ඩිපෝව ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණයකද නිරත වුණා. බණ්ඩාරවෙල ඩිපෝවේ ලංගම බස් රථ 106ක් ධාවනයට කර තිබුණා. එහෙත් මෙවන විට ධාවනය වන්නේ බස් රථ 26ක් බවයි සේවකයන් පවසන්නේ. ඉදිරි බස් රථ ධාවනය කළ නොහැකි වී ඇත්තේ ටයර් හිඟකම නිසා බව ඔවුන් පෙන්වා දෙනවා.
අපි කියන්නේ අපිට මේ සේවකයන්ට එදිනෙදා රාජකාරිය කරගන්න පුළුවන් මට්ටමට මේ ටයර් ටික දෙන්න කියලා කියන්නේ. ටයර් ටික දෙන්න කියන්නේ අපිට ඩිපෝ මට්ටමින් හරිය ටයර් ටික ගන්න අවසර දෙන්න කියලා කියන්නේ. මොකද දැන් පහුගිය කාලේ දුම්රිය සේවා ආරම්භව නවත්තලා දිනකොට අත්‍යවශ්‍ය සේවා කරලා මේක දිව්වා. දැන් අත්‍යවශ්‍ය සේවා නම් මේකට දුවන්න ටයර් ටික දෙන්න එපා. මේක අත්‍යවශ්‍ය සේවාවක්. හරි මෙතන දේශපාලනවත් පෞද්ගලිකවත් ප්‍රශ්න නැහැ. දේශපාලනේ ගාවන්නත් එපා මේකට. මෙතන මේ කවුරුවත් දේශපාලනේ මූලික කරගෙන කවුරුත් නැහැ මෙතන. අපි දවස් ගානක් තිස්සේ ටයර් නැතුව බණ්ඩල් ඩිපෝවේ බස් දැනට 26යි දුවන්නේ 80ක් විතර නවත්තලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය සීසන් දීලා තියෙන කෝටියක. ඒ කෝටියෙන් තමයි මේ මාසේ පඩිය ගත්ත. ජීවත් වෙන්න අපි පඩියක් ගන්නේ සීසන් සල්ලි වලින්. මේ අපේ බස් වල යන්නේ නැති වැඩි මිනිස්සු. ඒ ළමයාට දෙන්න බෑ. මූලිකත්වයේ අපිට වෙන මොකුත් නෙවෙයි. අපිට ටයර් ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සමීර මේ එක තැනක ප්‍රශ්නයක් කියන්නේ බණ්ඩාරවිල ඩිපෝවේ. හැබැයි මේක රටේම ප්‍රශ්නයක් වෙන දවසක වැඩි ඈතක නෙවෙයි. රටේ හැම ඩිපෝවකම මේ තත්ත්වයේ ඉස්සරහට ටයර් නිසි පරිදි හරි විදියට ලැබුණ නැත්නම් අපි දන්නවා අමාරුයි අපහසුයි මේ රුපියලට සාපේක්ෂව ඩොලරේ සෑහෙන ඉහළ ගිහින් තියෙන ආනයනය කරන්න අමාරුයි. හැබැයි කළමනාකරණය කරගත යුතුමයි. එහෙම නොවුනොත් පොදු ප්‍රවාහනයත් අඩාල වෙයි. දැන් පොදු ප්‍රවාහනයෙන් තමයි බොහෝ දෙනෙක් ගමන් බිමන් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ත්‍රිරෝද රථයක යන්න බෑ, ගාස්තු ඉතාමත් ඉහළ තැනක තියෙනවා. බයිසිකලයක යන්න බෑ, තෙල් ටික ගහගන්න හරියට තැනක් නැති හින්දා පොදු ප්‍රවාහනය භාවිතා කරන පිරිස වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහනයේ ශක්තිමත් විය යුතුම කාලවකවානුවක මේ වගේ ගැටලු සාගත තත්ත්වයන් නිර්මාණය වෙමින් තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව එසේ තොරතුරු වාර්තා වෙද්දී වී සම්බන්ධව, හාල් සම්බන්ධව පහුගිය දවස්වල හරියට කතා කරන්න පුළුවන්කම ලැබුණා. අපි දැක්කා මහා පරිමාණ මෝල් හිමියන් සහ සුළු පරිමාණ මෝල් හිමියන් සාකච්ඡා කරනවා, මාධ්‍ය හමු පවත්වනවා. එෙහිදී විවිධ දේවල් තොරතුරු එළියට ආවා. හාල් පිළිබඳව පාලන මිලට දෙන්න ඕනේ කියලා කණ්ඩායමක් කියනකොට පාලන මිලට දෙන්න බෑ කියලා තව කට්ටියක් කිව්වා. දැන් මේ කතාව දිවයින මුල් පිටුවේ වාර්තා කරනවා මේ විදිහට වී මෝල්ලු ලාභයේම ගිලිලා කියලා තමයි කියන්නේ. උපාලිද සේරම් ලියන වාර්තාව අද දවසේදී මේ විදිහට සඳහනකුත් එක්ක වාර්තා කර තිබෙනවා. වීමෝල් මිල සූත්‍රයට අනුව මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට නාඩු සාල් කිලෝවක් රුපියල් 124ත් 207ත් අතර මිලකට ලබා දිය හැකියයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාමල් කරුණාරත්න මහතා පවසනවලු. එසේ තිබෙදී ඔවුන් නාඩු සාල් කිලෝවක් රුපියල් 218කටත් 270ත් අතර මිලකට අලෙවි කරමින් අසීමිත ලාභයක් ලබා ගන්නා බව ඒ මහතා චෝදනා කරනවා. වීමෝල් මිල සූත්‍රයට අනුව වී කිලෝවක් 1.6ක් වැඩි කර ඊට රුපියල් 12ක් එකතු කරන බවත් ඒ අනුව ලැබෙන මිලට සහල් මිල තීරණය කර පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට හැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා. කොහොම වුණත් අධික ලාභයක් ලබනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ මේ දේවල් සිද්ධ කරන්න එපා. අහිංසක මිනිස්සුන්ට අපිට කියන්න තියෙන හැම පැත්තෙන්ම මේ ජාවාරම් තමයි රටේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අපි එක පැත්තකින් දේශපාලඥයන්ට නඩි ගොඩක් වෙලාවට ඇඟිල්ල දිගු වෙන්නේ සමහර කාරණාවලදී. හැබැයි දේශපාලනයට එහා ගිහිල්ලා මේ මහජන නියෝජිතයට එහා ගිහිල්ලා රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ව්‍යාපාරික ආයතන කරන කූට වැඩ නිසාවෙන් ගොඩක් ප්‍රශ්න රට තුළ නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණය දැන් එළියට එනවා. අපි දේශපාලඥයාටම විතරක් ඇඟිල්ල දිගු කරනවා වෙනුවට අපිට පුළුවන්කම ලැබෙනවා මේ රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලියන් එහෙම නැත්නම් මේ මුදල් ලිපීම් අසාමාන්‍ය ලෙස වැටුප් ලබා ගැනීම සිද්ධීන් දැන් රටට හෙළිවෙමින් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව ජනතාව දැන් වැඩි අවධානයෙන් ඉන්නවා කියන එක නම් අපිට කියන්නම සිද්ධ වෙනවා. ඔය අතර සමීර පහුගිය දවස්වල හාල් ගැන වැඩිපුර කතා වුණා. අපි දැක්ක ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ මාධ්‍ය හමුව. ඊට පස්සේ විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ විශේෂයෙන්ම විවගාකරුවන් ඔවුන් මාධ්‍ය හමු තියමින් විවිධ චෝදනා එල්ල කළා. ඔය අතරදී තමයි අද දවසේ ලංකාදීප පුවත්පත මේ විදිහේ තොරතුරක් කියන්නේ රට හාල් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අතේ 220 පාලන මිලට දෙන්නේ 125 බද්දට රටින් ගෙනාපු හාල් කියලා අද ලංකාදීපේ කියනවා. මේ බලන්න බද්ද 125ටම අඩු කරලා ඒ කාලේ ගෙනාපු හාල් තමයි රුපියල් 220 පාලන මිලට දෙන්නේ. කොච්චර අසීමිත ලාභයක් ලබනවද මේ පිරිස කියන කාරණාව සඳහන් වෙනවා. මහා පරිමාණ මෝල් හිමියන් විසින් රුපියල් 220 පාලන මිලට වෙළඳ පොළට නිකුත් කරනු ලබන්නේ ආණ්ඩුව ලබා දුන් බදු සහන යටතේ 125 බද්දට ආනයනය කළ සහල් බව වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරනවලු. එමගින් මෝල් හිමියන් අධික ලාභයක් උපයන බවට ගොවි සංගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ චෝදනා කරනවා. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ බද්ද අඩු කරන්න කටයුතු කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා. එතුමා පහුගිය වසරේ නොවැම්බර් මාසයේදී සහල් ආනයනික බද්ද 725 දක්වා අඩු කළා. ඒ නොවැම්බරයේ සිට ඉදිරි මාස 6ක් සඳහා බලපෑවෙන්න ඇමතිවරයා එක් කළේ සුබවාදී චේතනාවෙන්. එතුමා රටේ ජනතාවට අඩු මිලට හාල් දෙන්න තමයි මේ කටයුත්ත කළේ. හැබැයි අනවශ්‍ය විදිහට මේ වාසියක් ලබාගෙන තියෙන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ දේවල් වලට වැටබඳින්න ඕන කියන කාරණාවත් විශේෂයෙන් අද දවසේ
ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරමින් ඒ විදිහට කියලා තියෙනවා. අපි සූදානම් ලංකාදීප පුවත්පතේ ඒ තොරතුරත් එක්කම විරාමයක් ලබා ගන්න. තවත් තොරතුරු තියෙනවා ඔබට කියන්න. අපි විරාමයකින් පස්සේ ඒ තොරතුරු ඔබට කියන්න. ඔබ නැවතත් සතියක පත්තරමේන්තුවත් එක්ක එකතු වෙන්නේ. දැන් තෙල් ප්‍රශ්න හින්දා ඉස්සරහට විකල්ප ක්‍රමවේද හොයන්න ඕනේ. පුනර්ජනනීය බල ශක්තියටත් යන්න ගොඩක් අය උනන්දු වෙනවා. ඒ අතරදී අපේ ඇඟේ හයියෙන් අපිට කරන්න පුළුවන් දෙයක් ඉස්සරහට අපි වැඩිපුරම පාවිච්චි කරන්න වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ලෝකේ දියුණු රටවල් ගත්තාම සමීර අපි දකිනවා ඊයේ දවසේත් අපි ඔබට මේ ගැන කිව්වා. දැන් දියුණු රටවල සමහර වෙලාවට පාපැදියෙන් ස්ටේෂන්ස් වලට නැත්තම් මේ බස් ස්ටෑන්ඩ් වලට ගිහිල්ලා එතනින් බස් එක අරගෙන තමයි තමුන්ගේ රැකියා ස්ථානෙට යන්නේ. චීනේ නම් ඔය හැමතැනම පාපැදි දාලා තියෙනවා. චීනේ ගොඩක් ප්‍රසිද්ධයි ඔය කාරණාව. ගොඩක් දෙනෙක්ට හුරු පුරුදුයි. දැන් අපේ රටෙත් ඔය තත්ත්වේ කරන්න කාලේ ඇවිල්ලා කියලා තමයි අපිට හිතෙන්නේ. අද සිළුමිණ පුවත්පත කියනවා පාපැදියට තල්ලුවක් කියලා තමයි මේ පුවත ලියවෙන්නේ. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් හටගෙන ඇති ප්‍රවාහන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු ආරම්භ තියෙනවා. යනු නගරින් බැහැර ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා පාපැදි ගමනාගමනයේ ප්‍රචලිත කිරීමටත් කොළඹ නගරයට දුම්රියෙන් පැමිණෙන මකී ජනතාවට නිවසට ආසන්න දුම්රිය ස්ථානයට පාපැදියෙන් පැමිණ දුම්රිය ස්ථානයේ ඒ ආරක්ෂිතව ගාල් කිරීම දිරිමත් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සඳහා නව මන්තිරු හඳුන්වා දීමටද සැලසුම් කරලා තියෙනවා කියලා තොරතුරු කියනවා. ඉතින් මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම රටේ ඉන්ධන ප්‍රශ්නයටත් ලොකු විසඳුමක් පොඩි ගමන් වලට පාපැදිය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් පාපැදිය ආරක්ෂාව ගැනත් ඉතින් හිතන්න ඕනේ. හේතුව පාපැදියක් කොහේ හරි ගාල් කරලා ගිහින් ආපහු වෙනකොට පාපැදියේ සීනුව ගලවලා නම් පාපැදියේ කොටස් ගලවලා නම් ඉතින් තේරුමක් නැහැනේ. අපේ රටේ වෙන්නේ ඕකයි. හැබැයි එහෙම වෙන්න නොදී කටයුතු කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. මේ දේවල් ආරක්ෂාකාරීව කරන්න පුළුවන් නම් මේ කටයුතු දෙසා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයත් පාපැදි ධාවනයට සම්බන්ධ අනෙකුත් ආයතනත් සමග කටයුතු කරන බව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. එසේම පාපැදි සඳහා ලීසිං පහසුකම් ලබා දීමට ලීසිං සමාගම් පියවර අරගෙන තියෙනවා කියලා තියෙනවා. හේතුව පාපැදිත් දැන් ගණන් ගිහිල්ලා. මවුන්ටන් බයික් එකක් එහෙම සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉස්සර නම් මේවා මෙච්චර ගණන් නැහැ. හැබැයි දැන් ගාන වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා ලීසිං පහසුකම් වුණත් ලබා දෙන්න සූදානම් කියන කාරණාව තමයි අද මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ලක්ෂයක් දීලා වුණත් බයික් එකක් අරගෙන ඒ බයිසිකලයට අලාභහානි කරගන්න බොහෝ දෙනෙක් කැමති නෑ. ඒ හින්දා ආරක්ෂාව ගැනත් මොනවා හරි ක්‍රමවේදයක් හදනවා නම් ඒකත් ඊටාම වටිනවා. දැන් මේ බයිසිකල් ගැන පාපැදි ගැන කතා කරපු හින්දාම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාත් යම් උත්සාහයක් දරමින් ඉන්නවා මේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් විදියට පාපැදියට යම් තල්ලුවක් ලබා දෙන්න. අද මව්බි මේ කතාව වාර්තා කර තිබෙනවා. බන්දුලගේ බයිසිකලය වැඩ කරයිද ප්‍රශ්නාර්ථයකුත් එක්ක රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු ප්‍රවාහන ගැටලුවලට එක් විසඳුමක් ලෙස පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා කියන්නේ. ඒ අනුව තමයි මේ කතාව අද දවසේදී වාර්තා කර තිබුණේ. අද ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම මේ කතාව අද දවසේදී මව්බිම් පුවත්පත වාර්තා කර තිබුණේ. ඒ අනුව නගරයෙන් බැහැර ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමටත් කොළඹ නගරය වෙත දුම්රිය මගින් පැමිණෙන ජනතාවට නිවසේ සිට ආසන්න දුම්රිය ස්ථානය වෙත පාපැදියෙන් පැමිණ දුම්රිය ස්ථානයේ ආරක්ෂිතව තබා යෑමට දිරිමත් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඉතින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යම් උත්සාහයක් දරනවා ප්‍රවාහන අමාත්‍යවරයා විදියට මේ කටයුත්තට යම් දායකත්වයක් හෝ ලබා දීලා මේ අර්බුදයට විසඳුමක් කොහෙන් හෝ හොයාගන්න පුළුවන්ද කියලා යම් උත්සාහයක් දැරීම පිළිබඳව අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරමින් සිටින බව තමයි අපිට පෙනී යන්නේ. කොමුණත් උත්සාහය හොඳයි. බන්දුලගේ බයිසිකලේ වැඩ කරයිද ප්‍රශ්නාර්ථයත් එක්ක තොරතුරු වාර්තා කර තිබුණේ. ඊළඟට අපිට වාර්තා කරන්න සිද්ධ වන්නේ රටේ දේශපාලන කාරණා පිළිබඳව තොරතුරු එනවා. අද පුවත්පත්වලට සතියන්තයේ පුවත්පත් නිසාවෙන් බොහෝ තොරතුරු ඇවිල්ලා තිබුණා. දේශපාලන කාරණා පිළිබඳව රටේ කතා බහ කරපු පසුගිය සතියේ පුරාවටම ජාතික ජනබලවේගයේ නායකතුමා කියන කතාවක් අනුර කුමාර දිසානායක මහත්මයා ජනපති අගමැති අඳුරේ අතපත ගානවා අනුරාධා හේරත් ලියන වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ලංකාව ගැන අවධානයෙන් ඉන්න කාරණයක් එක්ක තමයි මේ කතාව කියන්නේ. ඒ නිසා මේවා අතපත ගාමින් ඉන්නවා. දැඩි අනතුරු ඇඟවීම් කළ ආණ්ඩුවේ සැලකිල්ලට නොගැනීමෙන් ඉදිරි මාස කිහිපයේ මහජනයා කුමන අනතුරකට පත්වේදැයි ප්‍රශ්න සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉරිදා මව්බිම පුවත්පතට සඳහන් කරා කියලා තමයි නජිත් මේ වාර්තාව අරගෙන එන්නේ. ඒ අතරේ ජනාධිපතිතුමාට ආපු කාරණයක් පණිවිඩයක් පිළිබඳව අත මව්බිම මුල් පිටුවේ වාර්තා කරනවා යුරෝපයෙන් ජනපතිට පණිවිඩය කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා අද දවසේදී. ඒත් එක්කම අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු බෙදා තිබෙනවා. ඒ පිළිබඳවත් අද වාර්තා කරනවා. සජිත් මහතා ක්‍රිකට් ගැන කතා කරලා තිබෙනවා. හිටපු ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා කටාරී කියලත් මේ සිරස්තල එක පිට වාර්තා කර තිබෙනවා. අපි යනවා ඒ වාර්තාවට මේ විදිහට අද දවසේදී විශේෂයෙන්ම මේ කාරණේ වාර්තා කර තිබුණා. අපි දැක්කා ජනාධිපතිතුමා පිළිබඳවත් ඒ කාරණේ මේ විදිහට එනවා. යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍යාංශයේ සලකාමේ මාසිරු අවස්ථාවේ ශ්‍රී ලංකාවත් නොහැර අඛණ්ඩව සහාය දෙන බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරුන් ජනාධිපතිතුමාට සඳහන් කර තිබෙනවා. ඒ අතරේ තමයි අග්‍රාමාත්‍යවරයා ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දසලක්ෂ ගණනක් වූ පුද්ගලයන්ට ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව පැවරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ. රනිල් ඔප්පු දෙයි කියන සිරස්තලයත් එක්ක ඒ වගේම විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතා කියනවා ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ බංකොලොත් උත්සාහය තරේ හෙලා දකින්නවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා. මේ මොකට කිව්වද මන්දා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙරට සුවහසා ක්‍රිකට් ක්‍රීඩාලුවලින් සංවිධානය කළ කහපැහැති ඇඳුම් මැද අවසන් තරගයේ නැරඹීමේ වැඩසටහන දේශපාලනීකරණය කිරීමට පොහොට්ටුවේ දේශපාලඥයන් සහ අනෙකුත් සම්බන්ධිත නාලිකා දරන උත්සාහය තරේ හෙලා දකින්න බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. හැබැයි අපි නම් දැක්කේ මිනිස්සු එකතු වෙලා කහපාට ඇඳගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලංකාවට ආවට අපේ රට ගැන කතා කරාට ඒ ක්‍රීඩකයෝ දැක්වූ සහායට අපේ ක්‍රීඩකයන් එක්ක සහයෝගයෙන් කටයුතු කරපු ආකාරයට රැල්ලක් විදියට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එන්න කියලා තමයි මේ කහපාට ඇඳගෙන ගියේ. එතන දේශපාලනයක් තිබුණාද නැද්ද කියන ප්‍රශ්නය නම් තියෙනවා. හැබැයි නජි ඔය අතර සමීර අද සතිය ගරුණු පුවත්පත කියන කතාවක් කල්ගිය පුංචි ඡන්දේ ලබන මාර්තු මාසෙත් යන සූදානමක් තියෙනවා කියලා සතිය ගරුණු පුවත්පත කියනවා. ඡන්ද ගැන ගොඩක් අය උනන්දුවෙන් ඉන්නේ. රංජිත් ගුණවර්ධන මේ පුවත ලියන්නේ වසරකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැලසුම් කළ තියෙනවා. පසුගියදා කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවති පොදු ඡන්ද පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වන ලෙසට මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා කියලා අද සතිය ගරුණු පුවත්පත කියනවා. ඔය අතරදී පාසල් ගැනත් ලොකු අවධානයක් ඊයේ දවසෙත් යොමු වුණා. හේතුව දැන් පාසල් සතියට දවස් 3ක් පවත්වන්න යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඔය අතරේ තමයි අතරමැදි පාසල් ශ්‍රේණි සඳහා සිසුන් ගැනීමේ බලය පළාත් කමිටුවලට ලබා දෙනවා කියලා අද දවසේ සිළුමිණ පුවත්පත තොරතුරක් කියනවා. ජාතික පාසල් අතරමැදි ශ්‍රේණි සිසුන් ගැනීමේ බලය පළාත් කමිටුවලට ලබා දෙන්න සූදානම්. ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ බලතල පළාත් හා සම්බන්ධ කමිටුවක් කරා සිදු කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානමින් ඉන්නවා කියලා තොරතුරු ඔය විදිහට කියනවා. ඒ තොරතුරත් එක්කම සමීර අපිට පුළුවන් අද දවසේ ජාතික පුවත්පත්වල කාටුන් බලන්න. හොඳයි අපි කාටුන් බලමු. පටන් ගන්න අද දවසේ සිළුමිණ පුවත්පතේ. ඔව් සිළුමිණ පුවත්පතේ තියෙන කාටුන් එක අද දවසේදී බලන්න මේ මොකක්ද කියලා මේ කතා කරමින් ඉන්නේ. හාල් රංගනයක්ද කියලා ප්‍රශ්නයක් තිබුණා. ගිය දවස්වල තිබුණා අර ඩඩ්ලි සිරිසේන මහතා කැඳවු මාධ්‍ය සාකච්ඡාවත් එක්ක මේ කතා බහ එන්නේ. ගෙදර ආලින්දයට වෙලා ප්‍රවෘත්ති නරඹමින් ඉන්නවා. හාල් මෝල්ලුන්ගේ රංගනයත් හොඳයි. කිඹුලන්ගේ රංගනයට වැඩිය තාත්තිකයි නේද ඩැඩි කියලා අහනවා. අපි දැක්කා කිඹුල් රංගනයක් පහුගිය කාලේ තිබුණා. රැවුල් දාගෙන එම ඇවිල්ලා නේ නජිත්. ඒකත් මතක් වෙනවා. මේකත් ඒ වගේ එකක්ද කියලා තමයි මේ අහන්නේ සිළුමිණ පුවත්පතේ කාටුන් එකේ. මේ බලන්න මේ සිළුමිණ පුවත්පතේ තවත් කාටුනයක් සිම්පල් මෑන් කාටුනය එඩි ක්ලික් අඳින බලන්නකො මේ ටිකක් බටහිර පන්නේ දෙන්නෙද්ද මන් දන්නේ. yes bro හිටපු ප්‍රෙසිඩන්ට්ගේ ලීඩර්ෂිප් එකයි මන්ත්‍රී චීවරේ හයියයි කෑෂ් වල හොට් ෆීලිං එකයි තරමයි ඔය එලිපිටම රඟන්නේ ලස්සනට. yes bro හිටපු ප්‍රෙසිඩන්ට්ගේ ලීඩර්ෂිප් එකයි මන්ත්‍රී චීවරේ හයියයි කෑෂ් වල හොට් ෆීලිං එකේ තරමයි ඔය එලිපිටම රඟන්නේ ලස්සනට කියලා ඉතින් කියනවා. මේ නොකිය කියන්නේ රටේ උද්දමනයත් වැඩි. ඉතින් හොට් කෑෂ් නැත්තම් අලුත් සල්ලි කොලෙනකොටත් අපිට ලොකු ගැම්මක් තිබ්බා ඒ දවස්වල. හැබැයි ඉතින් මෙහෙම එනකොට අපිට හිතුන්නේ මේ අච්චු ගහපු සල්ලි නැත්තම් ඕනාවටත් වඩා මේ විදිහට සල්ලි අච්චු ගැහුවොත් එහෙම රටේ උද්දමනය වැඩි වෙයි, බඩු මිල වැඩි වෙයි. මේ දේවල් හිතුන්නේ අපිට.
ඒ දවස්වල ඉතින් එක එක චරිතත් ඉස්මතු වුණා. ඒ චරිත ගැනත් ඔය විදිහට සිළුමිණි පුවත්පතේ කාටුනෙන් කියලා තියෙනවා. මේ මව්බිම පුවත්පතේ MD වීරරත්න අදින කාටුන් එක බලන්න මේ දෙන්න මොකද්ද කතා වෙන්නේ කියලා. මේ කියන්නේ දැන් වගේ නෙවෙයි කෙල්ලේ අපේ කාලේ ගමනක් යන්න බස් එකක් එනකම් වරුවක් බලන් ඉන්න ඕන වුණා කියලා මේ වයසක පුද්ගලයා සඳහන් කරනවා. ඉතින් සීයේ කෙනෙක් මිනිබිරිට කියලා කතාව. මිනිබිරිට කියන කතාව නදිත් දැන් ඉතින් සීයේ දවස් ගාණක් බලා ඉන්නේ පෑය නැවක් කෙනකන් කියලා කියනවා. ඉස්සර බස් එකක් එනකන් හිටපු අපිට දැන් නැවක් එනකන් බලාගෙන ඉන්න වුණා. මෙබල් ලංකාදීප පුවත්පතේ අවන්ත සමාවෙන් අජන්තා ආටිගල අඳින කාටුනේ බලන්න මේ මෝදි අගමැතිතුමත් එක්ක අපේ රටේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙන්නම ඉන්නවා. මේ යෝග ජාත්‍යන්තර යෝග අභ්‍යාස දිනේදී මෝදි අගමැතිතුමා ඉන්න විදිය මෙහෙම තමයි එතුමා ඉන්නේ. හැබැයි එතුමට මූණලා අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඉන්න විදිහ බලන්නකො ජනාධිපතිතුමා නම් ටිකක් පරිස්සමට ඉන්නවා. අගමැතිතුමා ඉන්න විදිහ ඉතින් හිතා ගන්නකො ලංකාදීප පුවත්පතේ කාටුනේ. මේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක සතිය ගරුණ පුවත්පතට අඳින අද දවසේදී වැද්දට බැන බැන හිටියා නම් වටුව තාම දැලේ කියලා රනිල් කියනවා. අලියා තාම දැලේ ඉන්නේ ඒකනේ සර් කියලා මේ අනිත් කෙනාගෙන් ඉන්නේ. මේ දිවෙන පොත්පතට චමෝත් පද්මශ්‍රී අඳින කාටුනිය බලන්න අගමැතිතුමා කියපු කතාවක්. අපි ඉක්මනින් දියුණුව කරා යනවා කියලා එතුමාට ට්‍රෙඩ්මිල් මේ අපි ජිම් එකට ගියාම එහෙම දුවන ට්‍රෙඩ්මිල් එකක් උඩ නැගලා ඉන්නේ. එතුමා දැන් වේගෙන් දුවන අතේ තියෙන ෆයිල් එක මොනවද මන්ද ගහලා තියෙනවා. හැබැයි ෆයිල් එක අස්සෙන් එක එක දේවල් වැටිලා යනවා. ඉක්මනටම දියුණුව කරා යනවා. දැන් සාට කැහිලිලා තියෙනවා. ඒ අතරේදී කාක්කු කපුටු ප්‍රශ්න මේ හැමදේම හැලි හැලි යනවා. කොහමද එතුමා කියනවා අපි ඉක්මනින් දියුණුව කරා යනවා කියලා ට්‍රෙඩ්මිල් එකක නැගලා වේගෙන් එතුමා දුවනවා. තනි අතින් හැන්ඩල් එකත් අල්ලගෙන තමයි ඉන්නේ. අපිට නජිත් අද දවසේදී කාටුන් අවසන් කරන්න පුළුවන්. දවසේ පද 4 අපි තෝරගන්නවා. විදුර අබේනායක ලියන මව්බිම පුවත්පතට මේ විදිහට තමයි සඳහන් කරන්නේ. දුන්නේ ආපු කවුරුත් නොවිඳින දුකය, පෙන්නුවේ කරලියට ඇවිදින් වැඩ ටිකය, දැන් වේදිකාවට එන්නේ ධම්මිකය, ඉන්නේ රටම මේ නාටක දැක දැකය කියලා කියනවා. රටේ නාටකම තමයි පෙන්න ඉන්නේ. ඉතින් මේ කතාව තමයි විදුර අබේනායක කියන්නේ ඉන්නේ රටම මේ නාටක දැක දැකය කියලා. හොඳයි සමීරේ, කවියත් එක්කම දවසේ පද 4ත් එක්කම අපි සූදානම් වෙන්නේ අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. යලිත් සති අග පත්තරමේන්තුවෙන් අපි ඔබ මුණ ගැහෙන්නේ ලබන සතිය. හැබැයි පත්තරමේන්තුව හෙට උදේ 6ට ආරම්භ වෙනවා. දවසේ පත්තරවල තොරතුරු බලන්න ඔබට හැකියාව තියෙනවා. අද දවස වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටේ ප්‍රශ්න නැති, කරදර දුක් ගැහැට නැති රටක් ඉක්මනටම නිර්මාණය කරන්න අපි හැකි විදිහට අපේ ශක්තිය යොදවමු. ඒ හැකියාව ශක්තිය අයිය අපිට තියෙනවා. අපි සූදානම් සමුගන්න. ඔව්, අපි සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්න ඔබට සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ආයුබෝවන්.